අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න සිඩ්නි තසපුව ඉරිදා ධර්ම දේශනාවත් එක්ක එකතු වෙච්ච පින්බර මොහොත. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ ගාල්ල වඳුරඹ ඉහළ ලේල්වල කසුන් නිවසේ පදිංචි අජන්ත අමරසේකර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. තේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, සම්බුදු තෙමඟුල සමරපු වෙසක් පුන් පොහෝ දින අවසන් වෙනකොට ඊළඟට උදා වෙන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය දායාදය හැටියට. ඒ මිහිඳු මහරහතන් වහන්සේ විසින් එදා ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර මහරහතන් වහන්සේ බණ්ඩුක උපාසකතුමත් සමග පොසොන් පුන් පොහෝ දවසක මේ ලංකා භූමියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දායාදී රැගෙනාපු පොසොන් මාසයයි මේ උදාවෙන්. ඒත් එක්කම ඔබ හැම දෙනාටම නෙත්.FM ආයතනය පොසොන් පෝය මුල් කරගෙන ලබන සෙනසුරාදා දවසේ එනම් ජූනි 11 වෙනි සෙනසුරාදා මහනුවර පූජනීය වතුරුකුඹුරේ ධම්මරතන හාමුදුරන් වහන්සේගේ මේ නෙල්ලිගල ශාක්‍යසිංහ මහා සෑය නමින් හඳුන්වන මේ උතුම් පුදබිමේ වැඩ සිටින අස්කින විහාර පරපුරට අයත් ඒ සර්වඥ කේශ ධාතුන් වහන්සේලා, සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා, ඒ වගේම 14 නමක් වන ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සේලා පෙරටු කරගත් නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාර මේ මහා පින්කමේ ඒ උතුම් ධාතුන් වහන්සේලා නෙල්ලිගල පුදබිමේ සිට ගම්පහ, ඒ වගේම පන්නිපිටිය, රත්නපුර, දෙනියාය, වැවුරු කන්නල හරහා තිස්ස මහාරාම විහාරස්ථානයට වඩම්මලා දින 3ක් පොසොන් පෝය වෙන තෙක්ම තිස්ස මහාරාම චෛත්‍යරාජාණන් වහන්සේ පිහිටි මේ උතුම් පුදබිමේදී ඔබට වන්දනාමාන කරගන්න වාසනාව සැලසෙනවා. තේ අතර සර්වඥයන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා, සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා, ඒ වගේම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සේලා, ඒ වගේම 14 නමක් මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සේලා ඔබට දැකබලා වන්දනා කරගන්න සැදැහැවතුන්ට මේ මහා නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාර පින්කමේදී වාසනාව සැලසෙනවා. ඒ නිසා පින්වතුනි, අද දවසේ අපි මේ බුද්ධ ශාසනය තුල ප්‍රත්‍යලාභී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානෙ ලැබපු ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ චරිතාපදානේ, උන්වහන්සේගේ ජීවිත කතාව, පාරමී පුරාගෙන ආපු මේ මහා පින්වන්ත මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරෙනුයි අද මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්න වාසනාව සැලසෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස උන්වහන්සේගේ හිතේ යම් දවසක සිතුවිල්ලක්, වීරියවන්ත ප්‍රාර්ථනයක් හිතේ ඇති වුණා නම් එදා පටන් 20 අසංකේය කල්පලක්ෂයක් පුරාවට ඒ සිතුවිල්ල ඉලක්ක කරගෙන උන්වහන්සේ පාරමී ධර්ම පුරන්න පටන් ගත්තා. ඒ අතර මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් වශයෙන් 16 සංකේය කල්පලක්ෂයක් තිස්සේ මනසින් බුදුබව ප්‍රාර්ථනා කරමින් මනෝ ප්‍රනිධානයත්, වචනයෙන් බුදුබව ප්‍රාර්ථනා කරමින් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරන්නට යෙදුණා. ඊට පස්සේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ සුමේද තාපසයාණන් වහන්සේ හැටියට නියත විවරණ ලබන්න තරම් මහා පින්වන්ත කෙනෙක් හැටියට ඉපදිලා හිටියේ වාක් ප්‍රනිධානයත් මනෝ ප්‍රනිධානයත් 16 සංකේය කල්පලක්ෂයක් තිස්සේ සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ
මේ සුමේද තාපසයාණන් වහන්සේ හැටියට ඒ පුරණ ලද පාරමී ධර්මයන්ගේ ප්‍රතිඵලයක් හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේට තමන්ගේ ජීවිතේම පූජා කරලා නියත විවරණ ලැබුවා. අනාගතේ සාරා සංකේ කල්පලක්ෂයක් යනතර ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වෙන්නේ මෙන්න මේ මහා පින්වන්ත කෙනා කියල. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්ත දවසේ ඉඳං දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා විරිය ඉවසීම සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ඛාදී මේ දස පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් දියුණු කරගෙන සාරා සංකේ කල්පලක්ෂයක් පුරා පාරමී ධර්ම දියුණු කරන්න පටන් ගත්තා. ඔය අතර මීට අසංකීයකුත් කල්පලක්ෂයකට පෙර අග්‍රශ්‍රාවක දෙනම පාරමී ධර්ම සම්පූර්ණ කරන්න පටන් ගත්තා. ඒ වගේමයි මේ ගෞතම බුද්ධ ශාසනය තුළ 80 මහා ශ්‍රාවකාදී තනතුරු ලබන මහා පින්වන්ත පිරිස මීට කල්පලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කාලේ ඉඳන් පාරමී ධර්ම පුරන්න පටන් ගත්තා. ඒ අතර පියුමතුරා බුදුරජාණන් වහන්සේ මීට කල්පලක්ෂයකට පෙර ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා වැඩ සිටිද්දී ඒ කාලේ ජයන්ත නමින් රජ කෙනෙක් හැටියට රජකම් කෙරුවා මහා පින්වන්ත කෙනෙක්. මේ ජයන්ත රජතුමා පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයක් පූජා කරලා අවසන් වෙච්ච වෙලාවේ එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ සංඝ පිරිස අතරින් එක්තරා මහා පින්වන්ත ස්වාමීන් වහන්සේ නමකට අගතනතුරක් ලබා දුන්නා. ඒ බුද්ධ ශාසනය තුළ ප්‍රත්‍යලාභීන් අතරින් අග්‍රස්ථානය මෙන්න මේ භික්ෂුවට පිරිනමනවා කියලා ඒ බුද්ධ ශාසනයේ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය එක් භික්ෂුවකට ලබා දුන්නා. මෙන්න මේ සිදුවීම බලාගෙන හිටපු ජයන්ත රජතුමාටත් හිතුණා අනේ මටත් අනාගතේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙච්ච කාලේ මටත් යම් බුද්ධ ශාසනයක ප්‍රත්‍යලාභීන්ගෙන් අග්‍රස්ථානය ලබන්න තියෙනවා නම් කොයි තරම් දෙයක්ද. ඒ සිතුවිල්ලෙන් පියුමතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආරාධනයක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ හෙට දවසේ පටන් දින 7ක් මගේ රාජමාලිගාවෙන් පිරිනමන දානීය පිළිගන්න සේක්වා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දින 7ක් මම දානීය පූජා කරනවා කියලා දානයට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ මේ ආරාධනය පිළිගත්තා. මේ ජයන්ත රජතුමා බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් සියතින්ම අර ප්‍රාර්ථනයේ හිතේ දරාගෙන පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිසට දින 7ක් පුරා දානීය පූජා කරලා ඒ දානයෙන් අවසානයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අල්ලගෙන මේ ප්‍රාර්ථනාව අදිෂ්ඨානීය සිහිපත් කරා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මගේ හිතේ තියෙන්නේ මේ දිව්‍ය ආදී සැප සම්පත් ලබන්න නෙමෙයි මම මේ දානීය පූජා කරේ. අනාගතයේ යම් බුද්ධ ශාසනයක මටත් ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබන්න මේ දානමේ පින මට උපකාර වේවා කියලා මේ ප්‍රාර්ථනීය සිහිපත් කෙරෙව්වා. පියුමතුරා බුදුරජාණන් වහන්සේ අනාගත ඥානයෙන් බැලුවා මේ ජයන්ත රජතුමාගේ ප්‍රාර්ථනීය ඉෂ්ට වෙනවද. මේ බුදුරජාණන් වහන්සේ දැක්ක අනාගතයේ කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා. අන්නේ කාලයේ මේ රජතුමා සීවලී නමින් ඉපදිලා පැවිදි බවට පත්වෙලා උතුම් අරහත්වයට පත්වෙලා ගෞතම බුද්ධ ශාසනය තුළ ප්‍රත්‍යලාභී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබනවා. එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඉස්සරලාම විවරණේ ලබාගත්තේ මේ මහා පින්වන්ත කෙනා මේ ප්‍රාර්ථනීය හිතේ දරාගෙන. එදා පටන් බොහෝම සද්ධාවෙන් මේ ප්‍රාර්ථනීය හිතේ ඇතුව පින්දහම් කරන්න පටන් ගත්තා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝ පිරිස් වලට දුගී මඟී යාචකයන්ට බෑ නොකියා තමන්ගෙන් යමක් ඉල්ලගෙන එන ඕනෑම කෙනෙකුට තමන්ගේ තියෙන ධනෙන් ධර්මිෂ්ඨ උපයාස අපයාගත් දේවල් වලින් දන් පැන් පූජා කරමින් මේ ප්‍රාර්ථනාව සිහිපත් කරගෙන සසරේ පින්දහම් කරන්න පටන් ගත්තා. මේ පින්දහම් කරගෙන එන කාලය තුල බොහෝ වෙලාවල් වලට මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකයට, දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකයට ඉපදෙමින් ආපු නිසා කල්ප ලක්ෂයක් කියන කාලය තාම කෙටි කාලයක් වගේ ගෙවිගෙන ගියා.
පින්වතුනි බොහෝ මහරහතන් වහන්සේලාගේ ජීවිතවල ගත්තහම උන්වහන්සේලා කෙලෙස් සහිතව මේ පාරමී ධර්ම පුරාගෙන යන අතරතුර යම් යම් ආත්ම භාවවල දුගතියේ අපායවල් වල වැටිච්ච අවස්ථාවන් ගැන අපිට බුද්ධ දේශනාවලින් මහරහතන් වහන්සේලාගේ චරිත කතාවලින් දකින්නට ලැබෙනවා. නමුත් මේ ජයන්ත රජතුමා බොහෝ සද්ධාවෙන් දාන ආදී පින් දහම් කරගෙන ආපු නිසා මේ කල්ප ලක්ෂයක් තුල සුගති සහිත ලෝකේම ඉපදෙමින් දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකයට ආයිමත් මනුස්ස ලෝකයට පැමිණෙමින් පින් දහම් කරගෙන යන අතරතුර මේට කල්ප 91කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දිව්‍ය ලෝකේ ඉඳන් මනුස්ස ලෝකයට පැමිණිලා බොහොම සද්ධාවන්ත කෙනෙක් හැටියට පවුලක ඉපදිලා හිටියා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියාණන් තමයි බන්දුම කියන රජතුමා. මේ බන්දුම රජතුමා බොහොම පුදුම කෙනෙක්. බන්දුම රජතුමා බොහොම සද්ධාවන්තයි. ඒ නිසා විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු 68 ලක්ෂයක් සංඝ පිරිසට දඹදිව් තලයේ විහෙර විහාරස්ථාන ඉදි කරලා රාජ්‍ය අනුග්‍රහයෙන් හැමදාම තනියම දානය දෙන්නේ බන්දුම කියන රජතුමා. දිනපතා තමන්ගේම රාජ්‍ය ධනෙන් රජතුමා හැම නගරයකම විහෙර විහාර ඉදි කරලා අපිට මේ ගැන අහනකොට මතක් වෙන්නේ ධර්මාශෝක රජතුමා 84000ක් විහෙර විහාරස්ථාන දඹදිව් තලයේ පුරා ඉදි කරලා ඒ කාලේ වැඩ හිටිය ලක්ෂ ගණන් සංඝ පිරිසට සියලු පහසුකම් සලසපු ආකාරي අන්නේ ආකාරයටම මේට කල්ප 90කට පෙර සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච විපස්සී බුදුරජාණන් වහන්සේගේ පිය රජතුමා බන්දුම රජතුමා විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාට තනියම දන් දෙන්න පටන් ගත්තා. නගරවාසීන්ට දානයක් දී ගන්න පුළුවන්කමක් නැහැ. රජතුමාමයි දන් දෙන්නේ. අන්තිමට නගරවාසීන් එකතු වෙලා උද්ඝෝෂණයක් කරා නගරවාසීන්ට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානි දෙන්න ඕන කියලා. නගරවාසීන්ගේ උද්ඝෝෂණය නිසා රජතුමාට සිද්ධ වුණා නගරවාසීන්ටත් බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දන් දෙන්න අවස්ථාවක් සලසන්න. ඊට පස්සේ රජතුමා තීරණය කරා රජතුමා එක දවසක් දන් දෙනවා නගරවාසීන්ට ඊළඟ දවසේ දන් දෙනවා. මේ විදිහට මාරුවෙන් මාරුවට දානේ පූජා කරන්න අවසරයක් ලබා ගත්තා නගරේ මිනිස්සු උද්ඝෝෂණය කරලා. දැන් ඉස්සල්ලාම මිනිස්සුන්ට නගරවාසීන්ට විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාට දානි දෙන්න ලැබිච්ච අවස්ථාව. මේ නගරවාසීන් සියලු දෙනාම එකතු වෙලා යොදුන් ගානක් දිගට දානශාලාවක් මණ්ඩපයක් සකස් කරලා විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම දානේ පූජා කරන්න කටයුතු සූදානම් කරා. විශාල පිරිසක් එකමුතු වෙලා ගම් වලින් එක එක පිරිස බෙදා හදාගෙන බොහෝම අලංකාරවත් විදිහට මේ දානේ පූජා කරන්න කටයුතු සූදානම් කරා. ඔවුන් කතිකාවක් ඇති කරගත්තා අපට ඉස්සල්ලාම ලැබිච්ච දානේ. ඒ නිසා මෙන්න මේ දේ මදි නොකියා මෙන්න මේ දේ අඩුයි කියලා කියන්න බැරි වෙන්න සියලු දේවල් වලින් අංග සම්පූර්ණ වෙච්ච දානයක් විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම අපි පූජා කරගන්නට ඕනේ. ඒ වෙලාවේ මේ දානයට කටයුතු සියල්ල සූදානම් කරගෙන යන අතරතුර එක දෙයක් දානයට අඩු වුණා. ඒ තමයි දීකිරි ඒ වගේම මීපැණි. මෙන්න මේ දේවල් දානයට අඩු වුණා. ඒ වෙලාවේ කෙනෙක් මොකද කරේ කහවණු 1000ක් දීලා තරුණයෙක් පිටත් කරලා ඇරියා කොහෙන් හරි කමක් නැහැ. කහවණු 1000කට හරි කමක් නැහැ. දීකිරි මීපැණි ටිකකුයි හොයාගෙන ඉන්න මේ සංඝ පිරිසටත් බුදුරජාණන් වහන්සේටත් දානෙන් පස්සේ පූජා කරන්න. ඒ වෙලාවේ මේ තරුණයා කහවණු 1000ක් අරන් දීකිරි මීපැණි හොයාගෙන යනකොට ඔන්න අර සසරේ මහා පින්කම් කරගෙන ආපු මේ පින්වන්ත කෙනාට මහා වනාන්තරයක් හරහා නගරයට ඇතුල් වෙලා එනකොට මගදී දඬුවැල් බෑ මීවදයක් හමු වුණා. ඒ මීවදේ කඩාගෙන එනකොට මගදී දීකිරි හට්ටියකුත් ලැබුණා. මේ දීකිරි ටිකත් මීපැණි ටිකත් අරගෙන නගරයට පිවිසිලා නගරේ එනකොට අර කහවණු 1000 අරගෙන දීකිරි මීපැණි හොයාගෙන ආපු තරුණයව සම්මුඛ වුණා. මේක දැක්කට පස්සේ පුදුමාකාර සතුටක් ඇති වුණා. විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට පූජා කරන්න දානෙට අඩු වෙලා තිබ්බදී ඔන්න අද ලැබුණා. ඔහු ගිහිල්ලා අර කෙනා හමු වෙලා කියනවා පින්වත කහවණුවක් දෙන්නම් ඔය දීකිරි ටිකයි මීපැණි ටිකයි මට ලබා දෙන්න. එතකොට අපිට පේනවා ඒ කාලේ දීකිරි මීපැණි ටිකයි කහවණුවක් තරම්වත් වටින්නේ නැහැ. කහවණුවකට ඉල්ලුවා. මේ තරුණයා කියා හිටියා නෑ මං කහවණුවකට මේක දෙන්නේ නෑ කියලා. ඊට පස්සේ කහවණු 2කට ඉල්ලුවා. 3කට ඉල්ලුවා. 10කට යනකම් ඉල්ලුවා.
ඒත් දෙන්න බෑ කිව්ව. අන්තිමට කහවණු 100කට ඉල්ලුවා. ඒත් බෑ කිව්ව. අන්තිමට මෙහිම වැඩි වෙලා අතේ තිබ්බේ කහවණු 1000යි. කහවණු 1000කට හරි දෙන්න බැයිද කියලා ඇහුවා. ඒ වෙලේ මේ තරුණයා කල්පනා කරා කහවණුවක් තරම්වත් වටින්නේ නැති මේ දීකිරි හට්ටියයි මේ මීපැණි ටිකයි කහවණු 1000කට ඉල්ලන්නේ මොකටද? ඔහු ඇහුවා මට ඇත්තම කියන්න. කහවණුවක් තරම්වත් වටින්නේ නැති මේ දීකිරි මීපැණි ටිකයි කහවණු 1000කට ඔබ ඉල්ලන්නේ මොකටද? අන්න එතකොට ඇත්තම කතාව කියා හිටියා. අද විපස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම නගරවාසීන් එකතු වෙලා දානයක් පූජා කරනවා. අන්නේ දානයට අඩු වෙලා තියෙන මේ දීකිරි මීපැණි. අන්නේ නිසා ඒව හොයාගෙන යන අතරතුර තමයි ඔබ මුණ ගැහුනේ. ඒ වෙලේ මේ තරුණයා ඉල්ලීමක් කරා. එහෙමනම් මට කහවණු එපා. මගේ අතින්ම මේ දීකිරි ටිකයි මීපැණි ටිකයි විපස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම පූජා කරන්න අවස්ථාව ලැබෙනවා නම් මම ඇවිල්ලා මගේ අතින්ම මේ ටික පූජා කරන්න. ඒ වෙලාවේ මේ තරුණයා කල්පනා කරා කමක් නෑ ඒකත් හොඳයි. ඔන්න අර මහා පින්වන්ත කෙනාගේම අතින් විපස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ පිරිසට මේ දීකිරි ටිකයි මීපැණි ටිකයි පූජා කරන්න ලැබිච්ච අවස්ථාව. එදා මේ එක කිරිහට්ටියක් මීපැණි ටිකක් බුද්ධ ප්‍රමුඛ 28 ලක්ෂයක් සංඝයාටම පූජා කරන්න තරම් දෙයක් නෑ. නමුත් මේ පින්වන්ත කෙනා අදිෂ්ඨානයක් කරා මම සසරේ යම් තාක් දාන ආදී පින්දහම් කරලා තියෙනවද මේ සත්‍යානුභාවයෙන් මේ දීකිරි හට්ටියෙන් ගන්න කිරි හැන්ද පිරේවා. විපස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයා අතරින් සියලු දෙනාටම මේ දීකිරි ටිකයි මීපැණි ටිකයි මට පූජා කරගන්න ලැබේවා කියලා පෙර කරපු පාරමී ධර්මයන් සිහිපත් කළ අදිෂ්ඨානයක් කරා. එදා මේ තරුණයා අර පිරිස අතරින් විපස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මේ සංඝ පිරිසට දානීය පූජා කරන තැනට ආපු වෙලාවේ විපස්සි බුදුරජාණන් වහන්සේ ඔහු දැක්ක ගමන් අඳුනගත්තා. පෙර සසරේ මහා පාරමී ධර්ම දියුණු කරගෙන එන කෙනෙක්. අනාගතේ මීට කල්ප 90කට පස්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ගෞතම නමින් ලෝකේ පහළ වෙන කාලේ ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අගතනතුරු ලබන මහා පින්වන්ත කෙනා. මේ කෙනාගේ හිතේ තියෙන අදිෂ්ඨානයත් විපස්සි බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේත් අදිෂ්ඨාන කරා මේ පින්වන්ත තරුණයාට තමන්ගේ අතේ තියෙන මේ දීකිරි හට්ටිය මේ බුද්ධ ප්‍රමුඛ සියලු සංඝ පිරිසටම පූජා කරන්න ලැබේවා ගන්න හැන්ද පිරේවා කියලා බුදුරජාණන් වහන්සේත් අදිෂ්ඨානයක් කරා. එදා මහා පුදුම දෙයක් සිද්ධ වුණා. අර බුද්ධ ප්‍රමුඛ 28 ලක්ෂයක් සංඝයාටම මේ දීකිරි හට්ටියයි මීපැණි ටිකයි පූජා කරගන්න අවස්ථාව ලැබුණා. පූජා කරනකොට ගන්න හැන්ද පිරෙනවා. ඒ නිසා විපස්සි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම මේ දානීය පූජා කරගන්න අවස්ථාව ලැබුණා. ගන්න හැන්ද පිරෙනවා. සියලු දෙනාම මේ ප්‍රාතිහාර්ය බලාගෙන හිටිය මහා පින්වන්ත කෙනෙක් කියලා. ඔන්න ඔය විදිහට ඒ බුද්ධ ශාසනය තුලත් පින්දහම් රැස් කරගන්නට යෙදුණා. මේ විදිහට පින්දහම් රැස් කරගෙන දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්න කාලේ ආයමත් එක ආත්ම භාවයක මනුස්ස ලෝකයට පැමිණිලා රජ පවුලක රාජ කුමාරයෙක් හැටියට ඉපදුනා. ඒ වෙනකොට බුද්ධ ශාසනයක් ලෝකෙ පැවතිච්ච කාලයක් නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලයක්. එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිතරම අහසින් වැඩම කරලා මේ මාලිගාවට වැඩම කරලා දානේ පිළි අරගෙන ගන්ධ මාදන පර්වතයට වැඩම කරනවා. මේ පුංචි රාජ කුමාරයා තරුණ වයසට එනකොටම පිය රජතුමා මරණයට පත් වුණා. පිය රජතුමාගේ මරණයෙන් පස්සේ තරුණ වයසෙදිම අත්දැකීම් නැති තරුණ කාලෙදිම තමන්ට රජකම අභිෂේක ලැබුණා. තමන්ගේ මෑණියන්ගෙන් උපදෙස් අරගෙන තමන්ගේ රාජ්‍යයේ රාජ්‍ය කටයුතු මේ පුංචි රජතුමා රාජ්‍ය කටයුතු පාලනය කරගෙන අරගෙන යන අතරතුර යාබද රාජ්‍යක රජ කෙනෙක් කල්පනා කරා අත්දැකීම් නැති තරුණ කෙනෙක්. තාම පුංචි වයසක්. ඒ නිසා මෙන්න මේ රාජ්‍ය ආක්‍රමණය කරොත් අල්ලගන්න පුළුවන් වෙයි. මේ රජතුමා මොකද කරේ විශාල සේනාවක් අරගෙන ඇවිල්ලා මේ රාජ්‍ය වට කරලා අල්ලගන්න කඳවුරු බැඳගෙන හිටියා සේනාව සංවිධානය කරගෙන ඇවිල්ලා. මෙන්න මේ බව කලින්ම ආරංචි වුණා අර මෑණියන්ට. මේ අම්මා මොකද කරේ අර පුතාට උපදෙස් දුන්නා පුතේ මෙන්න මේ විදිහට කටයුතු කරන්න. මේ රාජ්‍ය අල්ලන්න යාබද
රාජ්‍යක රජ කෙනෙක් සේනාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ විදිහට කරමු, මේ අය කොටු කරලා තියමු කියලා තමන්ගේ සේනාව සන්නද්ධ කරලා අර රජතුමා ඇතුළු බට පිරිස සම්පූර්ණයෙන්ම කොටු කරගත්තා. කොටු කරගෙන මේ අයට කිසිම ආහාරයක් පානයක් වතුර ටිකක්වත් ගන්න බැරි වෙන ආකාරයට කොටු කරලා දවසක් දෙකක් නෙමෙයි දින 7ක් තිස්සේ කොටු කරගෙන හිටිය රැකවල්ලාගෙන. අන්තිමට මේ රජතුමා ඇතුළු රාජකීය පිරිස දින 2-3 යනකොට එහෙම කලන්තේ හැදලා ඇදගෙන වැටෙන්න පටන් ගත්තා. සමහරු මරණාසන්න වුණා, කන්න බොන්න නෑ, ගෙනාපු ආහාර පාන අවසන් වුණා. දින ගණනාවක් යනකොට අර පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා දැන් මේ රජතුමාට රාජකීය පිරිසත් යුද්ධ කරන්න ආවට ඔවුන්ට යුද්ධ කරන්න නෙමෙයි තමන්ගේ ජීවිතේ බේරගන්න වෙලා තියෙන්නේ. පිපාසයෙන් කුසගින්නේම තව දවසක් දෙකක් හිටියොත් මේ සියලු දෙනාම මරණයට පත් වෙනවා. එහෙම වුණොත් මේ මෑණියන්ටත් මේ තරුණ රජතුමාටත් විශාල අකුසලයක් රැස් වෙනවා. අනාගතේ මහා පින්වන්ත පිරිසක් යම් බුද්ධ ශාසනයක භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයක් ලබා ගන්න තරම් පෙරුම් පුරාගෙන යන කෙනෙක්. ඒ නිසා මේ පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා අර රාජ කුමාරයාටත් අර මෑණියන්ටත් උපදෙස් දුන්නා මේ අයව මුදෝල අරින්න, මේ අය නිදහස් කරලා අරින්න. තව දවසක් දෙකක් හිටියොත් මේ සියලු දෙනාම මරණයට පත් වෙනවා. ඔවුන්ට ජීවිත දාණය ලබා දෙන්න කියලා උපදෙස් දුන්නා. ඒ වෙලාවේ මේ පසේ බුදුරජාණන් වහන්සේගේ කීම අහලා මේ අයව නිදහස් කරලා ඇරියා. අන්න ඒ අකුසලය මේ රාජ කුමාරයාත් අර මෑණියනුත් සිද්ධ කරගෙන හිටියා. ඊට පස්සේ මේ සියලු දෙනාම ඒ කරම ලද පින්දහම් වලින් පසේ බුදුරජාණන් වහන්සේට අපෝපස්ථානාදී පින්දහම් කරලා දිව්‍ය ලෝකේ ඉපදිලා ඔබත් මමත් සරණ ගිය ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා පින්වන්ත මහා මායා දේවියගේ කුසේ පිළිසිඳගෙන මේ ලෝකයට බිහි වුණා වෙසක් පුන් පොහෝ දවසක. පින්වන්ත මහා මායා දේවියගේම ඥාති පෙළපතක ඥාති දියණියක් හැටියට අර මෑණියන් දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා මනුස්ස ලෝකෙ සුප්පා වාසා නමින් ඉපදුනා මෞතුමියගේ ඥාති පෙළපතක ඥාති දියණියක් හැටියට. ඒ වගේම තරුණ වයසට එනකොට ලිච්ඡවි රාජ පරපුරක රාජ කුමාරයෙක් වන මහලී කියන ලිච්ඡවි රාජ කුමාරයා සමග විවාහ ජීවිතයකට ඇතුළත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේම ඥාති පෙළපතක ඥාති දියණියක් හැටියට තමයි සුප්පා වාසාවත්, ඒ වගේම කෝලිය වංශික රාජ කුමාරයෙක් එක්ක තමයි මහලී කියන රාජ කුමාරයා එක්ක තමයි ඇය විවාහ ජීවිතයකට පත් වුනේ. මෙන්න මේ දෙන්නට දාව දිව්‍ය ලෝකේ ඉඳන් ආපු මේ මහා පින්වන්ත කෙනා සුප්පා වාසා කියන මේ මෑණියන්ගේ කුසේ පිළිසිඳ ගත්තා. පින්වතුනි, දරුවා කුසේ පිළිසිඳගත් දවසේ පටන් මේ රජ පවුලට 500ක් තෑගි භෝග ගලාගෙන එන්න පටන් ගත්තා. යාබද රාජ්‍යවල රජවරු, සිටුවරු, රාජ කුමාරවරු, හිතවත් අය සියලු දෙනාම දිනපතා 500 බැගින් තෑගි භෝග නිවසට ගලාගෙන එනවා මේ මහා පින්වන්ත දරුවගේ පිනට. දින 2-3 යනකොට මේ කතාව ආරංචි වුණා මහා පින්වන්ත කෙනෙක් මේ කුසේ පිළිසිඳගෙන තියෙන්නේ. පුදුමාකාර ලැබීමක් මේ අයට ලැබෙනවා. මිනිස්සු මොකද උත්තරේ දැන් කාලයක් යනකොට මේ අම්මව දෝලාවලින් එක්කරගෙන යනවා තමන්ගේ අටුකොටු වලට අත ගස්සා ගන්න. ඒ වගේම අස්වැන්න නෙලන්න පෙර වී වපුරන්න පෙර ඒ වී කොටු වලට අත ගස්වනවා සුප්පා වාසා මෑණියන් ලවා. අත ගහන වී අස්වැන්න වෙනදට වඩා වේගෙන් වර්ධනය වෙලා අස්වැන්න සරු වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් අතර මේ ගෞරවයේ කීර්තිරාවේ පැතිරිලා ගියා මේ සුප්පා වාසා මේ දියණියට ලැබෙන්න ඉන්නේ මහා පින්වන්ත දරුවෙක් කියලා. හැබැයි පින්වතුනි, අර සසරේ කරලා තිබ්බ අකුසල විපාකයක් එක්ක සාමාන්‍ය දරුවෙක් මාස 10න් 9න් බිහි වුණාට මේ දරුවා එහෙම බිහි වෙන්නේ නැතුව කුස තුලම ටික වර්ධනය වුණා. අවුරුදු 7ක් යනතෙක් මේ දරුවා කුසේ වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ දරුවා බිහි නොවි අවුරුදු 7ක්ම කුසේ වැඩුණා. දරුවා බිහි වෙන්න ආරම්භ වුණේ අවුරුදු 7කට පස්සේ. නමුත් අවුරුදු 7කට පස්සේ දරුවා බිහි වෙන්න ගිහිල්ලා දින 7ක් පුරාවට මේ අම්මා ප්‍රසූත වේදනාවෙන් පුදුමාකාර දුකක් වින්දා. රෑ තිස්සේ නිින්ද යන්නේ නැහැ. පුදුමාකාර වේදනාවක් වින්දා. දින 7ක් තිස්සේ දරුවා බිහි වෙන්නේ නැතුව දරුවා බිහි නොවි ඉන්නකොට මේ අම්මට හිතුණා අනේ මං මේ වේදනාවෙන්ම මරණයට පත් වෙයි.
දින 7ක් තිස්සේ මම පුදුමාකාර දුකක් විඳිනවා මේ දරුවා බිහි වෙන්නේ නැහැ. ඒ වෙලාවේ තමන්ගේ ස්වාමියා වන මහලී කියන රාජකුමාරයාට කතා කරලා කිව්වා ඔබ යන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. උන්වහන්සේ මේ අසල ආරාමයක වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේට ගිහින් වන්දනා කරලා කියන්න ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඥාති දියණියක් වන සුප්පාවාසාව දරුවෙකු බිහි කරන්න ගිහිල්ලා අවුරුදු 7ක් තිස්සේ පුදුමාකාර දුකක් විඳිනවා දරුවා බිහි වෙන්නේ නැතුව. ඒ වගේම මීට දින 7කට පෙර දරුවා බිහි වෙන්න ආසන්නව දරුවා බිහි වෙන ලකුණු පහළ වෙලා දරුවා බිහි නොවි දැන් දින 7ක් තිස්සේ බොහෝම දුකක් විඳිනවා. ඒ නිසා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා සමගින් මාලිගාවට වැඩම කරලා ජීව මතක දානයක් මට පූජා කරගන්න ඕනේ. ඒ නිසා ජීව මතක දානයට වැඩම කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න කිව්වා. සුප්පාවාසාවට හිතුනේ තමන් මැරෙයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරේ ජීව මතක දානයකට තමන් මැරෙන්න පෙර අනේ මට බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරගන්න ඕනේ කියලා දානයක් නිවසේ පූජා කරවන්න ආරාධනයක් කරා. ඒ වෙලාවේ මහලී කියන රාජකුමාරයාට කියා හිටියා ඔබ මේ ආරාධනාව කරනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් යම් වචනයක් පිට වෙනවා නම් අන්න ඒක හොඳට මතක තියාගෙන ඇවිල්ලා මට ආපහු කියන්න කිව්වා. මේ මහලී කියන රාජකුමාරයා දුවගෙන ගියා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න. ගිහින් උන්වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියට ගිහිල්ලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඥාති දියණියක් වන සුප්පාවාසා දරුවෙක් බිහි කරන්න ගිහිල්ලා බොහෝම අසාධ්‍යව දැන් දින 7ක් වෙනවා දරුවා බිහි වෙන්නේ. අවුරුදු 7ක් තිස්සේ මේ දරුවා කුසේ වර්ධනය වෙලා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම ජීව මතක දානයකට ආරාධනා කරන්න කිව්වා. මේ ආරාධනාව පිළිගන්න සීක්වා කියලා මේ කාරණේ සිහිපත් කරනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පිට වුණා සුඛිනී හෝතු සුප්පාවාසා කෝලිය දීතා. මේ සුප්පාවාසා කෝලිය දියණිය සුවපත් වේවා සුවපත් දරුවෙකු බිහි වේවා කියලා බුදුමුවින් ආශිර්වාද වාක්‍යයක් පිට වුණා. මේ වචනය බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පිට වෙනවත් සමගම අර දින 7ක් පුරා දැනිච්ච ඒ වේදනාව සුවපත් වෙලා කිසිම වේදනාවක් නැතුව ඒ සැනින් දරුවා බිහි වුණා. මහලී කියන මේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ ආරාධනාව කරලා ආපහු මේ කාරණේ මතක තියාගෙන රාජමාලිගාවට යනකොට දැනගත්තා දරුවා බිහි වෙලා කිසිම වේදනාවක් නැතුව. බුදුරජාණන් වහන්සේගේ මේ ආශිර්වාදයේ බලයෙන්මයි මේ දරුවා බිහි වුණේ. ඒ වෙලාවේ සුප්පාවාසාව කියා හිටියා මහලී රාජකුමාරයාට ඔබ ආයෙමත් යන්න. මම ආරාධනා කරේ මගේ ජීව මතක දාණයට. මම ජීවත් වෙයි කියලා හිතුවේ නෑ. ඒ නිසා දරුවා කිසිම වේදනාවක් නැතුව බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් බිහි වුණා. ඒ නිසා මහලී රාජකුමාරිය ඔබ ආයෙමත් ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආරාධනා කරන්න. දරුවා බිහිවීමේ සතුටට එක දවසක් නෙමෙයි දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම මේ මාලිගාවට දානයට වැඩම කරන සේක්වා කියලා ආයෙමත් ගිහින් දින 7කට දානයට ආරාධනා කරන්නයි කිව්වා. මහලී රාජකුමාරයා පුදුමාකාර සතුටකින් දුවගෙන ආවා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දින 7කට දානයට ආරාධනා කරන්න. ඒ ඇවිල්ලා මේ ආරාධනාව කරනකොට තවත් පුදුම දෙයක් සිදු වෙලා තිබුණා. ඒ තමයි ඊට ටික වෙලාවකට කලින් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා දින 7ක්ම දානයට ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන තිබුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මහලී කියන මේ රාජකුමාරයාට කියා හිටියා තමන්ගේ ඥාති දියණියක් මහා පින්වන්ත දරුවෙක් මේ බුද්ධ ශාසනයට අනාගතයේ මේ ශාසනයම එළිය කරන මහා පින්වන්ත කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කතා කරා. කතා කළ මුගලන් මහරහතන් වහන්සේට පැවරුවා මොග්ගල්ලානේ මීට ටික වෙලාවකට කලින් පැමිණිලා දින 7ක්ම දානයට ආරාධනා කරපු මේ බ්‍රාහ්මණයාගේ නිවසට ඔබ යන්න කීවා. ගිහිල්ලා මේ බ්‍රාහ්මණයාට සිහිපත් කරන්න කිව්වා ඔබේ දාන ආරාධනාව බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පිට තව දින 7ක් ආපස්සට යොදන්න කැමතිද කියලා ඔහුට සිහිපත් කරන්න. ඒ නිසා මේ මහලී කියන රාජකුමාරයාට අද පටන් දින 7ක් මේ දානේ බාර දීලා කලින් දානයට ආරාධනා කරපු මේ බ්‍රාහ්මණයාගෙන් ඉල්ලීමක් කරන්න කිව්වා ඔහුගේ දානේ තව සතියකින් පස්සට දාන්න. ඒ වෙලාවේ මුගලන් හාමුදුරු මේ බ්‍රාහ්මණයාගේ නිවසට ගියා. ගිහිල්ලා මේ කාරණේ කියනකොට
ඔහු ඒකට කැමති වුණේ නෑ. ඔහු කරුණු 3ක් කියා හිටියා. ස්වාමීනී ඔබ වහන්සේ ඔය කියන ඉල්ලීමට මං එකඟ වෙනවා. ඔබ වහන්සේ කරුණු 3කට මට අප වෙන්නට ඕන කිව්වා. ඒ තමයි මේ දානයට ගෙනාපු බඩුමුට්ටු එළවලු සතියක් යනකම් මේවා නරක් නොවි කුණු නොවි තියාගන්න පුළුවන්ද කියලා ඔබ වහන්සේට. ඊළඟට සතියක් යනතෙක් මගේ ජීවිතයට අනතුරක් වෙන්නේ නෑ කියලා ඔබ වහන්සේට සහතික වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊළඟ කාරණේ තමයි සතියක් යනතෙක් දානේ සතියකින් පස්සට දාන්න නම් මගේ සද්ධාව සතියක් යනතෙක් වෙනස් වෙන්නේ නෑ කියලා ඔබ වහන්සේට සහතික වෙන්න පුළුවන්ද ඇහුවා. අන්නේ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියන බ්‍රාහ්මණී ඔය කරුණු 3න් කරුණු 2කට මට අප වෙන්න පුළුවන් කිව්වා. මගේ 이르දි බලෙන් ඔය ගෙනාපු ආහාර පාන වියලි ආහාර එළවලු වර්ග තියෙනවා නම් ඒවා නරක් නොවි සතියක් යනතෙක් තියාගන්න මම අදිෂ්ඨාන කරලා ඒවා ආරක්ෂා කරලා දෙන්න. ඒ වගේම ඔබේ ජීවිතයට සතියක් යනතෙක් අනතුරක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා අනාගත ඥානයෙන් බලලා ඒ පොරොන්දුවත් ඔබට දෙන්න. හැබැයි සද්ධාව රැක ගැනීම ඔබම කරගන්න ඕන දෙයක්. ඔබේ සද්ධාවට නම් මට අප වෙන්න පුළුවන් කමක් නැහැ කිව්වා. මේ කරුණු 2කට මුගලන් මහරහතන් වහන්සේ පොරොන්දු වෙච්ච නිසා මේ බ්‍රාහ්මණය එකඟ වුණා. එහෙමනම් කමක් නැහැ. මේ දානය මේ සතියෙන් පස්සේ ඊළඟ සතියේ ඉඳන් සතියක් පුරා මම දානේ පූජා කරනවා කියලා ඔහු එකඟ කරගත්තා. ඔහු එකඟ කරගෙන මේ දානය මහලී කියන රාජකුමාරයාට බාර දුන්නා. එදා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා බොහෝ පිරිසකුත් මේ පුංචි කුමාරයා ඉපදිච්ච මහලී රාජකුමාරයාගේ රාජමාලිගාවට දානයට වැඩම කරා. දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම මේ දානේ පූජා කරා. පිංගතුනි ඉපදිච්ච ගමම්ම කතා කරපු දරුවන් අතරින් මේ සීවලී කුමාරයා කියන්නේ ඉපදිච්ච ගමම්ම කතා කරපු දරුවෙක්. ඉපදිච්ච ගමන් කතා කරා කිව්වට සාමාන්‍ය දරුවෙක් උපදින විදිහට නෙමෙයි මේ දරුවා ඉපදුනේ. සාමාන්‍ය දරුවෙක් ඔබ දන්නවා ඉපදෙනකොට කොයිතරම් පුංචිද කියලා. සාමාන්‍ය දරුවෙක් ඉපදිච්ච ගමන් ඇවිද ගන්න පුළුවන් කමක් නැහැ. පොඩි දරුවෙක් හැටියටයි උපදින්නේ. නමුත් මේ සීවලී කුමාරයා ඉපදුනේ අවුරුදු 7ක් තිස්සේ කුසේ වර්ධනය වෙලා. ඒ නිසා අවුරුදු 7ක් වයස ඇති කෙනෙකුගේ ස්වරූපේටම වැඩිලා විශාල දරුවෙක් හැටියට කියන්නේ අවුරුදු 7ක වයසක දරුවෙකුගේ ප්‍රමාණයෙන්ම තමයි මේ දරුවා කුසෙන් බිහි වුනේ. ඒ නිසා ඉපදිච්ච ගමම්ම කතා කරා ඉපදිච්ච ගමම්ම ඇවිදපු දරුවෙක් තමයි සීවලී කියන කුමාරයා. තමන්ගේ ශරීරයේ රන්වන් පාටින් යුක්තයි. ඒ නිසා අර දෙමව්පියන් ඥාතීන් මේ දරුවට සීවලී කියන නම යෙදුවා. දරුවා ඉපදිලා ඉපදිච්ච දවසේ ඉඳන් දින 7ක් පුරා මේ මාලිගාවේ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානේ පූජා කරා. 7 වෙනි දවසේ මේ දානේ පූජා කරනකොට මේ පුංචි දරුවත් ඇවිල්ලා අර බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානේ පූජා කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට වෙලා හිටියා මේ පුංචි සීවලි කුමාරයා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝම කරුණාවෙන් මේ පුංචි දරුවාත් සමග කතා බහ කරනවා. මෑණියන් මේ දිහා බලාගෙන හිටියා සුප්පා වාසාව අම්මගේ හිතේ මේ දරුවා අනේ මේ ප්‍රඥාවන්තයන් අතර අගතැම්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්ක නේද බොහෝම හිතවත්කමින් මේ කතා කරන්නේ. මේ දරුවා කොයි තරම් පින්වන්ත කෙනෙක්ද සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග මේ තරම් හිතවත්කමින් කතා කරන්න කියලා දරුවා ගැන දරු සෙනෙහසක් ඇති වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්කා අර සුප්පා වාසාවගේ හිතේ දරුවා ගැන ඇතිවෙච්ච සෙනෙහස. පිංගතුනි සුප්පා වාසාවත් මහලී කියන රාජකුමාරයාත් විවාහ වෙන කාලේ වෙනකොටම සූවාන් ඵලයට පත් වෙලා හිටපු බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ දෙන්නම ධර්මාවබෝධයෙන් හිටපු දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා සුප්පා වාසාවට ධර්මාවබෝධයේ තිබුණත් මේ වෙලාවේ දරුවා ගැන ඇතිවෙච්ච දරු සෙනෙහස නිසා හිතේ යම් ප්‍රමාදයක් ඇති වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සිහිය උපදවන්න සුප්පා වාසාවගෙන් අහනවා දියණිය මේ වගේ දරුවන් තවත් ලැබෙනවට කැමතිද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මේ වගේ දරුවෝ තව 7 දෙනෙක් ලැබුණත් මම මේ දරුවන්ට නම් ආසයි කිව්වා. අන්න බලන්න අවුරුදු 7ක් තිස්සේ කුසේ මේ දරුවා තියාගෙන විඳපු දුක. දරුවා බිහි වෙන්න ගිහිලා දවස් 7ක් තිස්සේ විඳපු වේදනාව අර දරු සෙනෙහසත් එක්ක අමතක වෙලා ගියා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් ප්‍රකාශ කරා අසාතං සාත රූපේන පිය රූපේන අප්පිය දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. අසාර දේවල් සරු විදිහට සාර දේවල් හැටියට වෙස්වලාගෙන පැමිණෙනවා. දුක්ඛං සුඛස්ස රූපේන දුක
කෙනෙක් ඉදිරියට එන්නේ සැපයක් විදිහට වෙස් වලාගෙන. පියරූපේන අප්පියා අප්‍රිය දේවල් ප්‍රිය සුරූපයෙන් වෙස් වලාගෙන පැමිණිලා ප්‍රමාද වෙච්ච කෙනාව යටකරගෙන ඒ කෙනාව ආපස්සට ඇදලදානවා සසරේ ඒ කෙනාව සසරට ඇදලදානවා. මෙන්න මේ ගාථාව බුදුමුවින් පිට වෙනකොටම අන්න සිහිය ඉපදුනා. ඒ වෙලාවේ සුප්පියා උපාසිකාව කියනවා අනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මට ආයිමත් සසරේ එක දරුවෙක්වත් එපා මේ මම විඳපු දුක මට හොඳටෝම ඇති කියලා සිහිය උපදවාගත්. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පුංචි සීවලි කුමාරයාගෙන් අහනවා පුතේ කොහොමද සැපසනීප කොහොමද ඔබ සතුටින්ද ඉන්නේ කියලා. බලන්න මේ සසරේ කල්ප ලක්ෂයක් පුරා පාරමී පුරාගෙනාපු මේ පින්වන්ත දරුවා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනී මොන සනීපයක්ද මොන සැපයක්ද ලෝකුඹ නිරේ හිරවෙලා හිටිය වගේ අවුරුදු ගානක් තිස්සේ දුක් විඳලා තමයි කිව්ව එළියට ආවේ. එතකොට බලන්න අර මව්කුසේ විඳපු දුක මේ දරුවගේ හිතේ පිහිටලා තිබුණා. සාරිපුත්ත හාමුදුරුවෝ ඇහුවා පුතේ පැවිදි වෙන්න කැමති නැද්ද? දෙමව්පියෝ අවසර දෙනවා නම් මම කැමතියි කිව්වා. ඒ වෙලාවේ මේ දෙමව්පියෝ බොහෝම සතුටෙන් මේ අවසරේ ලබා දුන්න බුදුරජාණන් වහන්සේට මේ පුංචි දරුවව බාර කරා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ පුංචි දරුවා අවුරුදු 7ක් තිස්සේ කුසේ දරාගෙන දුක් විඳා. දවස් 7ක් තිස්සේ දරුවා බිහි වෙන්න ගිහිල්ලා මහා පුදුමාකාර වේදනාවක් වින්දා. මේ දරුවට සසර දුකින් නිදහස් වීම පිණිස ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දානියම ලබා දෙන සේක්වා මේ දරුවාව පැවිදි කරවන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගේ අතට මේ පුංචි සීවලී කුමාරයව බුදුරජාණන් වහන්සේට ලබා දුන්න. බුදුරජාණන් වහන්සේ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පැවරුවා සාරිපුත්තය මේ දරුවාව පැවිදි කරන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි සීවලී කුමාරයව පැවිදි කරේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ සීවලී කුමාරයව එක්කරගෙන ගිහිල්ලා ඉපදිලා 7 වෙනි දවසේ තමයි පැවිදි කරන්න එක්කරගෙන ගියේ. එක්කරගෙන ගිහිල්ලා පැවිදි කරන්න සූදානම් වෙච්ච වෙලාවේ ඔබ දන්නවා ස්වාමීන් වහන්සේ නමක් පැවිදි කරනකොට ඉස්සරලාම පළවෙනි කෙස් රොද කපලා අතට දීලා සිහි කරන්න කියනවා කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා මේක පිළිකුල් වශයෙන් වඩන්න කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා හිටියා ඔබට බොහෝම ගැඹුරු ධර්ම දේශනාවක් අවශ්‍ය වෙන්නේ නෑ මේ වෙලාවේ. මව් කුසේ විඳපු දුකම සිහි කරලා මෙන්න මේ කෙස් රොද පිළිකුල් වශයෙන් සිහි කරන්න කියලා පළවෙනි කෙස් රොද කපලා අතට දුන්නා. මේ පුංචි සීවලී කුමාරයාට කේසා ලෝමා නකා දන්තා තචෝ මේක පිළිකුල් දෙයක් කියලා පිළිකුල් වශයෙන් සිහි කරන්න. පළවෙනි කෙස් රොද අතේ තියාගෙන පිළිකුල් වශයෙන් වඩනකොටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය වෙලා සෝතාපන්න ඵලයට පත් වුණා. දෙවනි කෙස් රොද කපලා අතට දුන්නා පිළිකුල් වශයෙන් භාවනා වඩන්න කියලා. දෙවනි කෙස් රොද පිළිකුල් වශයෙන් වඩලා අවසන් වෙනකොට සකදාගාමි ඵලයට පත් වුණා. තුන්වෙනි කෙස් රොද කපලා අතට දුන්නා පිළිකුල් වශයෙන් වඩන්න කියලා. ඒ කෙස් රොද කපලා අවසන් වෙනකොට අනාගාමි ඵලයට පත් වුණා. හිස බාල අවසන් වෙනකොට සිවුර පොරවන්නත් පෙරම උතුම් වූ අරහත් ඵලයට පත් වුණා. බලන්න පින්වත්නි කොයි තරම් පින්වන්ත කෙනෙක්ද. දරුවා ඉපදිලා දවස් 7යි. හැබැයි දවස් 7ක් වුණාට අවුරුදු 7කුත් දවස් 7ක වයසක් තිබුණා. මොකද මව් කුසේම අවුරුදු 7ක් තිස්සේ වැඩිච්ච දරුවෙක් නිසා. ඉපදිලා 7 වෙනි දවසේ තමයි මේ සීවලී කුමාරයා පැවිදි කරේ. පළවෙනි කෙස් රොද කපලා අතට දීලා ඒ කෙස් ටික අනිත්‍ය වශයෙන් සිහි කළ අවසන් වෙනකොටම සෝවාන් ඵලයට පත් වුණා. දෙවනි කෙස් රොද පිළිකුල් වශයෙන් වඩලා අවසන් වෙනකොට සකදාගාමි වුණා. තුන්වෙනි කෙස් රොද කපලා ඒ ටික පිළිකුල් වශයෙන් වඩලා ධර්මයේ විමසනකොට අනාගාමි වුණා. හිස බාලා අවසන් වෙනකොටම උතුම් අරහත්ත්වයට පත් වුණා. සීවලී ස්වාමීන් වහන්සේට පැවිදි වෙච්ච දවසේ ඉඳන්ම පැවිදි උනේම සිවුර කරට දාගත්තේ උතුම් අරහත්ත්වයට පත් වෙලා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් දවසකට දාන 1000ක් ආරාමයට ලැබෙන්න පටන් ගත්ත මේ මහා පින්වන්ත කෙනාගේ පිනට. රජවරු, සිටුවරු, අමාත්‍යවරු, හිතවත් පිරිස දරුවා කුසේ ඉන්න කාලේ ඉඳන් අම්මව දෝලාවක තියාගෙන අරගෙන ගිය අය වී අස්වැනු වලට අතගස්වල ආශිර්වාද ලබා ගන්න. අන්න මේ මහා පින්වන්ත කෙනා පැවිදි වෙලා අපේ අස්වැන සරුණේ මේ පින්වන්ත මෑණියෝ මේ අස්වැනට අත ගහපු නිසා අපිත් යම් දානේ අරගෙන කියලා දවසකට දාන 1000 බැගින් ලැබෙන්න පටන් ගත්තා. සීවලී මහරහතන් වහන්සේ ඒ දානේ පිළි අරගෙන දානේ ලැබෙන්නේ නැති ආරාම සෙනසුන් වලට
සැවැත් නුවර වැඩ ඉන්නේ නැති සැවැත් නුවර පුරාම තියෙන ඈත ප්‍රදේශවල සෙනසුන් වලට පවා ඒ දානේ පිටත් කරලා ඇරියා. ඒ නිසා දවසකට දාන 1000 ගානේ ලැබෙනකොට ඒ ප්‍රදේශයේ තිබ්බ සෑම ආරණ්‍යයකට සේනාසනයකටම ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න හැම තැනකටම සීවලී මහරහතන් වහන්සේගේ පින නිසා සිව්පසයෙන් ඒ ලැබෙන දානමාන ආදිය ලැබුණා. මෙහෙම කාලයක් ගත වෙනකොට සීවලී මහරහතන් වහන්සේට හිතුණා මම මේ නගරවාසීව ඉන්නකොටමද මට මේ සියලු ලැබීම ලැබෙන්නේ. මහා වනාන්තරයට ගිහිල්ලා කාලයක් ඉඳලා බලන්නට ඕනේ. එතකොටත් මට මේ ලැබීම ලැබෙනවද කියලා. සීවලී මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා අවසරයක් ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න. මහා වනාන්තරයට ගිහිල්ලා ටික කාලයක් සති කීපයක් පුරාවට වනාන්තරයට ගිහිල්ලා ආපහු වැඩම කරන්න මට මේ ලැබෙන ලැබීම ලැබෙනවද කියලා බලන්න. ඒ වෙලාවේ සීවලී මහරහතන් වහන්සේ සමග 500ක් භික්ෂූන් වහන්සේලා මේ ගමනට එකතු වුණා. සීවලී මහරහතන් වහන්සේ හිමාල කන්ද ආශ්‍රිත වනාන්තර ප්‍රදේශයක් හරහා සති 7ක් පුරා මේ චාරිකාව වැඩම කරන්න බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන 500ක් භික්ෂූන් වහන්සේලා සමග සැවැත් නුවරින් පිටත් වෙලා බොහෝම දුරක් ගෙවාගෙන ගිහිල්ලා හිමාල කන්ද ආශ්‍රිතව ඒ කන්ද පටන්ගන්න මේ වනාන්තරයේ තුල විශාල නුග ගහක් තිබුණා. මෙන්න මේ නුග ගහ යට එදා රාත්‍රී නවාතැන් අරගෙන උදෑසන අවදි වෙලා බලනකොට මේ මහ වනාන්තරයේ පුරා විමාන මවාගෙන දානශාලා මවාගෙන මේ නුග ගහට අධිග්‍රෝහිත දේවතාවරු මේ වනාන්තරයේ හිටිය දේවතාවරු දානය සකස් කරලා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලාට දානේ පූජා කරා. දානේ පූජා කළ මේ දේවතාවරු ආරාධනා කරා ස්වාමීනි සතියක් මේ නුග ගහ අසල වැඩ සිටින සේක්වා. ඔබ වහන්සේලාට සිව්පසයෙන් ඒ සතිය පුරාම අපි අප උපස්ථාන කරන්නම් කියලා එදා මේ නුග ගහ අසල ඒ ප්‍රදේශයට අධිග්‍රෝහිත දේවතාවරු සතියක් පුරා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලාට දානමාන ආදිය සකස් කරලා විමාන මවාගෙන දන්සැල් මවාගෙන දන්පැන් පූජා කරගත්තා. ඒ සති අවසන් වෙලා සීවලී මහරහතන් වහන්සේ එතනින් ඉහළට වනාන්තරයේ ඇතුළට නැගලා පාණ්ඩව කියන පර්වතයට ළඟා වුණා. පාණ්ඩව පර්වතයේ මත සීවලී මහරහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමගින් එදා රාත්‍රී නවාතැන් අරගෙන හිමිදිරි උදෑසන අවදි වෙනකොට මෙන්න මේ පර්වතයේ වටේට දානශාලාවල් මවාගෙන පාණ්ඩව පර්වතයට අධිග්‍රෝහිත දේවතාවරු දානේ සකස් කරගෙන දානේ පිළිගන්වන්න සූදානමින් සිටිනවා. එදා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් සංඝ පිරිසට දානීය ඊටාම ප්‍රණීත ආකාරයට දිව්‍ය භෝජන වලින්ම දානේ පූජා කරලා මේ දෙවිවරු ආරාධනා කරානී ස්වාමීනි සතියක්ම මේ පාණ්ඩව පර්වත මුදුනේ වැඩ සිටින සේක්වා සතියක් පුරා අපට දානේ පූජා කරන්නම අවසරය ලැබෙන සේක්වා කියලා ආරාධනා කරා. සීවලී මහරහතන් වහන්සේ දෙවනි සතියම පාණ්ඩව පර්වතය ආශ්‍රිතව ඒ දේවතාවරුන්ගේ දන්පැන් පිළිගනිමින් සතියක් වැඩ ඉඳලා දෙවනි සතිය අවසන් වෙලා අචිරවතී කියන ගංගාව පටන් ගන්නේ හිමාල කඳු මුදුනේ. මේ ගංගාව අසබඩට සීවලී මහරහතන් වහන්සේ මේ රහතන් වහන්සේලා සමගින් වැඩම කරලා ගම් යුරේ වැඩ ඉන්නකොට මේ ගංගාවට අධිග්‍රෝහිත දේවතාවරුත් ගම් යුර ආශ්‍රිත වෘක්ෂ දේවතාවරුත් විමාන මවාගෙන දිව්‍ය භෝජන සහිත දානය අරගෙන ඇවිල්ලා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලාට සතියක් පුරා දානය ආරාධනා කළ පූජා කරගත්තා. තුන්වෙනි සතිය අචිරවතී ගංගාව ආශ්‍රිත දේවතාවරුන්ගේ දානමාන පිළිගනිමින් වැඩ හිටියා. ඊළඟට එතනින් සාගර තලයට වැඩම කරා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලා. සාගර තලයේ ආශ්‍රිත දේවතාවරු ඒ ප්‍රදේශයට අධිග්‍රෝහිත දේවතාවරු සාගර තලයේම විමාන මවාගෙන දන්පැන් සකස් කරලා දානේ පූජා කරගන්නට යෙදුණා සතියක් පුරා. හතරවෙනි සතියේ සාගර තලයට අධිග්‍රෝහිත දේවතාවරුන්ගේ දානමාන ආදිය පිළිගත් සීවලී මහරහතන් වහන්සේ පස්වෙනි සතියේ හිමාල කඳු මුදුනටම නැගගත්තා. 500ක් මේ භික්ෂූන් වහන්සේලා සමග මහා වනාන්තරයේ මැද්දේ හිමාල කඳු මුදුනටම වැඩම කරලා වැඩ ඉන්නකොට හිමාල කඳු මුදුනේ ඒ ප්‍රදේශයේ පර්වත වෘක්ෂ විමාන කරගත් දෙවි දේවතාවුන් සතියක් පුරා ආරාධනා කරලා පෙර දෙවි දේවතාවුන් දානේ පූජා කරපු පරිද්දෙන්ම
බොහෝම ප්‍රනීත විදිහට දිව්‍ය භෝජනවලින්ම සතියක්ම දානමානාදිය පූජා කරගන්නට යෙදුණා. එතනින් උන්වහන්සේ 6 වෙනි සතියේ චද්දන්ත කියන විලාසලට වැඩම කරා. සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලා චද්දන්ත විලාසලට වැඩම කරපු වෙලාවේ පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා චද්දන්ත විල කියලා කියන්නේ හිමාල කඳු මුදුනේ තියෙන බොහෝම රමණීය තැනක්. මේ චද්දන්ත විලාසල මහා පින්වන්ත හස්තී චද්දන්ත කියන කුලයට අයිති හස්තීන් ඉන්න මේ වනාන්තර භූමියක් තමයි හිමාල කඳු මුදුනේ තියෙන චද්දන්ත විල කියලා කියන්නේ. මේ චද්දන්ත විලාසල ඉන්න මේ හස්තීන් පළවැල නෙලාගෙන ඇවිල්ලා සතියක් පුරා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලාට මේ ඇතුන් අප උපස්ථාන කරමින් දානේ පූජා කරගත්තා. ඒ වගේ මේ භූමියට අධිග්‍රහිත දෙවි දේවතාවුනුත් දානේ පූජා කරා සතියක් තිස්සේ. ඒ සතියක් පුරා චද්දන්ත විලාසල වැඩ ඉඳලා එතනින් පහලට බැහැගෙන ඇවිල්ලා ගන්ධමාදන පර්වතයට වැඩම කරා සීවලී මහරහතන් වහන්සේ. පිංගුතුනි හිමාල කඳු මුදුනේ තියෙන ගන්ධමාදන කියන පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච කාලේ වැඩ ඉන්න පර්වතයක්. පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නකොට මේ ගන්ධමාදන පර්වතයේ තුල පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් කුටි සෙනසුන් ආදී සියලු පහසුකම් මැවිලා උන්වහන්සේලා ඒ පර්වතයේ තුල තමයි ධර්ම සාකච්ඡා කරමින් විවේකයෙන් වැඩ සිටින්නේ. දානේ පිණිස එතනින් තමයි අහසට පැන නැගලා නොයෙක් ප්‍රදේශවලට දානයට පිණ්ඩපාතේ වැඩම කරලා ඒ ලැබෙන පිණ්ඩපාතේ ටික අරගෙන ආයෙමත් අහසින්ම ගන්ධමාදන පර්වතයට පසේ බුදුරජාණන් වහන්සේලා වැඩම කරනවා. මෙන්න මේ ගන්ධමාදන පර්වතයේ තුල නාගදත්ත කියලා විශාල වෘක්ෂයක් තියෙනවා. මෙන්න මේ වෘක්ෂයට අධිග්‍රහිත නාගදත්ත කියන දේවතාවුන් වහන්සේ එදා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලාට දානේ පූජා කරා. දානේ පූජා කරා විතරක් නෙමෙයි ආරාධනා කරා ස්වාමීනි සතියක් පුරා ඔබ වහන්සේ මේ 500ක් පිරිස සමග මේ භූමියේ ගන්ධමාදන පර්වත භූමියේ මේ උක්ෂ සිවණේ වැඩ සිටින සේක්වා ඔබ වහන්සේලාට සියලු පහසුකම් අපි මවල සකස් කරලා අපට සතියක් පුරා දානේ පූජා කරන්න අවසරේ ලැබෙන සේක්වා කියලා සතියක්ම දානේ පූජා කරා. ඒ දානේ තුල විශේෂිත දෙයක් තිබුණා. ඒ තමයි මේ නාගදත්ත කියන උක්ෂ දේවතාවුන් වහන්සේ පූජා කරපු දානේ පස්බෝ රසයන්ගෙන් යුක්තයි. ඒ වෙලාවේ සීවලී මහරහතන් වහන්සේ විමසලා තියෙනවා දෙවියන්ට කොහින්ද මේ පස්බෝ රස කියලා. අන්න ඒ වෙලාවේ නාගදත්ත කියන මේ දේවතාවුන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේට කියලා තිනවා ස්වාමීනි මීට පෙර ආත්මයක මම මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ නැද්දී පස්බෝ රසයන්ගෙන්ම ඒ කාලේ වැඩ හිටිය බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානේ පූජා කරා දුගී මගේ යාචකාදී බොහෝ පිරිසට පස්බෝ රසයෙන් දන් දුන්නා. අන්නේ පිනට අද මම උක්ෂ දේවතාවෙක් වෙලා මේ ප්‍රදේශේ වැඩ හිටියත් මට පස්බෝ රසයන් පහළ වෙනවා කියලා. එදා මේ නාගදත්ත කියන උක්ෂ දේවතාවා 7 වෙනි සතිය පුරාම සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් දෙනාට පස්බෝ රසයන්ගෙන්ම දානේ පූජා කරා. බලන්න පින්වතුනි මේ සති 7ක් පුරා සීවලී මහරහතන් වහන්සේ මහා වනාන්තරයේ මැදින් හිමාල කඳු මුදුන හරහා කරපු චාරිකාව. උන්වහන්සේ මේ ගමන පිටත් තුනේම වනාන්තරයේදී උන්වහන්සේට මේ ලැබීම තියෙනවාද කියලා බලන්න. පළවෙනි සතියේ නුගගහ අසල හිමාල කන්ද ආශ්‍රිතව වැඩ හිඳිද්දී සතියක්ම දේවතාවරු දානේ පූජා කරා. දෙවනි සතියේ පාණ්ඩව පර්වතයේ ආශ්‍රිතව වැඩ ඉන්නකොට ඒ ප්‍රදේශයේ දේවතාවරු සතියක්ම දානේ පූජා කරා. තුන්වෙනි සතිය අචිරවතී ගම් යුරේ වැඩ ඉන්නකොට ඒ ප්‍රදේශයට අධිග්‍රහිත දේවතාවරු විමාන මවාගෙන සතියක් දන් දුන්නා. හතරවෙනි සතියේ සාගර තලයට වැඩම කළා. ඒ ප්‍රදේශේ වැඩ ඉන්නකොට සාගර තලයට අධිග්‍රහිත දේවතාවරු විමාන මවාගෙන දන් දුන්නා. පස්වෙනි සතියේ හිමාල කඳු මුදුනටම නැගගත්ත වෙලාවේ ඒ කඳු මුදුනේ ඉන්න දේවතාවරු දන් පැන් පූජා කරගත්තා. හයවෙනි සතියේ චද්දන්ත විලාසලට වැඩම කරපු වෙලාවේ චද්දන්ත ඇතුන් ඇතුළු දේවතාවරු සිව්පසෙන් උන්වහන්සේලාට පළවැල නෙලාගෙන ඇවිල්ලා පූජා කරමින් දානමානාදී පූජා කරගත්තා. 7 වෙනි සතියේ පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන්ම මැවිච්ච ගන්ධමාදන පර්වතයට වැඩම කරපු වෙලාවේ ඒ පර්වතයේ නාගදත්ත කියන උක්ෂ දේවතාවා ඇතුළු දෙවිවරු දානේ පූජා කරා. සති 7ක මේ චාරිකාව අවසන් කරලා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා ආයමත් සවැත් නුවරට වැඩම කරනකොට ඒ වෙනකොට තවත් සිදුවීමක් සිද්ධ වෙලා තිබ්බා. ඒ තමයි ඔබ අහලා ඇති
සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බාලම සොහොයුරා තමයි රේවත ස්වාමීන් වහන්සේ. මේ රේවත කියන කෙනා පැවිදි වුණා. ඒ පැවිදි වුනෙත් මහා පුදුම සිදුවීමක්. තමන්ගේ අයියලා 3 දෙනා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි වැඩි මහල්ම සහෝදරයා. ඊළඟට චුන්ද මහරහතන් වහන්සේ, ඊළඟට උපසේන මහරහතන් වහන්සේ. මේ 3 දෙනාම ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා පැවිදි වෙලා අරහත්වයට පත් වුණා. අක්කලා 3 දෙනෙක් හිටියා. චාලා, උපචාලා, සිසු උපචාලා. ඒ 3 දෙනාගෙම නම් ඒ 3 දෙනාම ගිහි ජීවිත අතහැරලා ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලා හැටියට පැවිදි වෙලා අරහත්වයට පත් වුණා. බාලම කෙනා තමයි රේවත කියන තරුණයා. තමන්ගේ අම්මා ඒ වෙනකොටත් මිත්‍යා දෘෂ්ටිය වැළඳගෙන බ්‍රාහ්මණ ආගම තමයි අදහගෙන හිටියේ. අම්මා බොහොම තරහින් හිටියා. දරුවෝ ඔක්කොම ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණා. ඉතුරුනේ මේ රේවත කියන කෙනා විතරයි. මෙයත් මට නැති වෙයිද කියලා ගිහි ජීවිතයකට කොටු කරන්න ඕන නිසා ඉක්මනින් විවාහයක් සූදානම් කරලා තරුණ කාලෙදිම ඒ තරම් ලොකු වයසක් නැහැ. විවාහයක් පිණිස දෝලාවක තියාගෙන නෑදෑයෝ එක්ක එක්කරගෙන ගිහිල්ලා එදා විවාහ ගිවිසගත්ත දවස. තමන් විවාහ වෙච්ච අර දියණියට ඥාතිවරු සියලු දෙනාම ආශිර්වාද කරා විවාහ වෙච්ච දවසේ දුවේ ඔබටත් මිත්තනියටසේ දීර්ඝායුෂම ලැබේවා කියලා ඥාතිවරු ආශිර්වාදයක් කරා. අන්නේ වෙලාවේ මේ රේවත කියන කෙනා දැන් තමන්ගේ විවාහ වෙච්ච බිරිඳට මේ නෑදෑයෝ ටික ආශිර්වාද කරා මිත්තනියටසේ දුවේ ඔබටත් දීර්ඝායුෂ ලැබේවා කියලා. රේවත අහනවා මිත්තනිය තාම ජීවතුන් අතර ඉන්නවද ඇහුවා. ඉන්නවයි කීවා. එහෙනම් මට බලන්න පුළුවන්ද කියලා අර නෑදෑයන්ගෙන් ඇහුවා. එන්න පෙන්නන්න කියලා එක්කරගෙන ගියාගේ ඇතුළට. යනකොට ගෙදර වෙනම කාමරයක මිත්තනිය ඉන්නවා. අවුරුදු 120ක් ආයුෂ. වැරහැලි වෙලා ගිහිල්ලා ඇකිලිලා ඉන්නවා. එක තැන මල මුත්‍ර පහ වෙනවා. කෑම ටික කවන්න ඕනේ. බොහෝ දුකක් විඳිනවා. දැකපු ගමම්ම හිතුණා මිත්තනියටසේ දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරේ මම මේ විවාහ වෙච්ච කෙනාටත් මේ දේ වෙනවද කියලා ඇහුවා. ඔව් ඉතින් අවුරුදු 120ක්ම හිටියොත් මේ දේ වෙනවා කිව්වා. ඒ වෙලේ හිතුණා අනේ මගේ අයියලා සාරිපුත්ත හාමුදුරුවෝ ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණේ ඔන්න ඔය දුක දැකලාමයි. මගේ අක්කලා 3 දෙනාම චාලා, උපචාලා, සිසු උපචාලා 3 දෙනාම ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණේ මේ සංසාර දුක දැකලාමයි. මම නම් ගිහි ජීවිතේ ඉන්නේ නෑ. මම පැනලා යනවා කියලා ඉදාම විවාහ වෙච්ච දවසේම අදිෂ්ඨානයක් ඇති කරගත්තා. එදා කොහොම හරි විවාහ වෙලා අර විවාහ වෙච්ච බිරිඳත් එක්ක දැන් දෝලාවකින් ඥාති පිරිස ආයෙමත් තමන්ගේ නගරයට එක්කරගෙන එන වෙලාවේ මගදී මට ටිකක් බඩේ අමාරුවක් තියෙනවා. මට කැලේට යන්න ඕන කිව්වා. ඒ වෙලාවේ දෝලාව ටිකක් නවත්තලා කැලේට ගියා. එක වතාවක් ගිහිල්ලා ආපහු ආවා. ඇවිල්ලා තව ටික දුරක් ගිහින් කිව්වා මගේ බඩ ටිකක් අමාරුයි. මට ආයෙමත් කැලේට යන්න ඕනේ. දෙවෙනි පාරත් ගිහින් ආවා. තුන්වෙනි වතාවේ දැනගත්ත දැන් නම් ඥාතීන් සැක කරන්නේ නැහැ. තුන්වෙනි වතාවේ බඩේ අමාරුවක් තියෙනවා. පොඩ්ඩක් නවත්තන්න කියලා කැලේ ඇතුළට ගිහිල්ලා අර ආභරණ මගුල් ඇඳුම් ඔක්කොම ගලවලා වීසි කරලා දුවගෙන ගියා කැලේ ඇතුළට. දුවගෙන කැලේ පීරගෙන දුවගෙන යනකොට හාමුදුරු වගේක් භාවනා කරනවා. ඉක්මනට ගිහින් වන්දනා කළා කිව්වා අනේ ස්වාමීනි මගේ ලොකු අයියා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. දෙවනි සහෝදරයා තමයි චුන්ද මහරහතන් වහන්සේ. තුන්වෙනි සහෝදරයා තමයි උපසේන මහරහතන් වහන්සේ. අනේ ස්වාමීනි මගේ අක්කලා 3 දෙනාම පැවිදි වෙලා රහත් වෙලා ඉන්නේ. මාව පැවිදි කරන සේක්වා කියලා ඉල්ලීමක් කරා. ඒ වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා තිබුණා කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මම සාරිපුත්ත හාමුදුරන්ගේ සහෝදරයා බාල සහෝදරයා කියලා පැවිදි කරන්න කියලා. ඒ වෙලාවේ මේ හාමුදුරුවෝ පැවිදි කරා. පැවිදි කරාට පස්සේ උපදෙස් අරගෙන උන්වහන්සේ කියා හිටියා දැන් මගේ නෑදෑයෝ මාව හොයාගෙන එයි. ඒ නිසා ඔබ වහන්සේලාගෙන් ඇහුවොත් ඔබ වහන්සේලා අසරණ වෙනවා. ඒ නිසා මම මේ කැලේ ඇතුළටම යනවා කියලා කදිර වනේ කියන මේ වනාන්තරයේ ඇතුළටම ගිහිල්ලා උන්වහන්සේ අර කමඨහන් මෙනෙහි කරමින් භාවනා කරමින් වැඩ හිටියා. රේවත හාමුදුරුවෝ පැවිදි වුණා කියන ආරංචිය සාරිපුත්ත හාමුදුරන්ට දැනගන්න ලැබිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ බාල සහෝදරයාත් පැවිදි වෙලා මට උන්වහන්සේව බලන්න යන්න අවසර දෙනසේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ සාරිපුත්ත පොඩ්ඩක් කොහොම ඉවසලා ඉන්න. මේ ගමනට තථාගතයන් වහන්සේත් වැඩම කරනවා. තථාගතයන් වහන්සේත් රේවතව දකින්න වඩිනවා. ඒ නිසා තව මාස 3ක් යනකම් ඔහොම ඉන්න කීවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක හරියටම මාස 3ක් අවසන් වෙනකොට සීවලී හාමුදුරුවොත් අර චාරිකාව ඉවර කරලා ආපහු සවැත් නුවරට එනවා. ඒ වගේම මාස 3ක් අවසන් වෙනකොට මේ රේවත හාමුදුරුවෝ කදිර වනේම භාවනා කළ උතුම් අරහත්ත්වයට පත් වෙනවා.
ඒ වෙනකොට මාස 3ක් ගෙවිලා අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ රේවත මහරහතන් වහන්සේව දකින්න සාරිපුත්ත හාමුදුරුව සමග ගමන පිටත් වෙන සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ සමග 30000ක් සංඝ පිරිස මේ ගමනට සූදානම් වෙලා හිටියා. එදා සීවලී මහරහතන් වහන්සේ අර පිරිසත් සමග මහා වනාන්තරී හරහා ගිය චාරිකාව අවසන් කරලා ආපු වෙලාව. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේත් මේ පිරිසත් බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයා සමග මේ ගමන පිටත් වෙන්න පෙර බුදුරජාණන් වහන්සේ පිරිසට කියා හිටියා මේ ගමන බොහෝම දුෂ්කරයි. සැවැත් නුවර ඉඳන් යොදුන් 60ක් යනවා කදිර වනයේට නගරය ආශ්‍රිතව වැඩම කරන්න ගියොත් යොදුන් 60ක දුරක් තියෙනවා. හැබැයි නගරය හරහා යනකොට බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයාටම දානමාන ලැබෙන්න පුළුවන්. හැබැයි දින 30ක් පමණ ගත වෙනවා බොහෝ දුරක් යන්න තියෙනවා. නමුත් මහා වනාන්තරයේ මැදින් යන්න ගමනක් තියෙනවා. ඒ වනාන්තරයේ මැදින් කදිර වනයේට යන්න පිටත් වුණොත් දින 15කින් ගමන අවසන් කරන්න පුළුවන්. යොදුන් 30ක වගේ දුරක් තියෙන හරියටම භාගයයි දුර. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තීරණය කරා සීවලී මහරහතන් වහන්සේ ඉන්න නිසා මට බයක් නෑ. මහා වනාන්තරයේ මැදින් බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයා පිරිවරාගෙන දින 15කින් කෙටියෙන් වනාන්තරයේ මැදින් යන්න පිටත් වුණා. අන්නේ පිටත් වෙච්ච ගමනේදී තමයි ගමන පිටත් වෙන්න පෙර බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මහා වනාන්තරයේ මැදින් කදිර වනයේට මේ රේවත හාමුදුරුව බලන්න වැඩම කරන ගමනේදී තමයි ගමන පිටත් වෙන්න පෙර ආනන්ද හාමුදුරන්ගෙන් අහන්නේ ආනන්ද මේ පිරිසේ සීවලිත් වැඩ ඉන්නව නේද කියලා. සීවලී හාමුදුරුව ඉන්නව නම් මට බයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ 30000ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කදිර වනයේට මහා වනාන්තරයේ මැදින් පිට වුණා. මේ ගමන පිටත් වෙලා යනකොට මහා වනාන්තරයේදී බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයාටම වනාන්තරයට අධිග්‍රහිත දේවතාවරු විමාන මවාගෙන දන්සැල් මවාගෙන සීවලී මහරහතන් වහන්සේගේ ගුණ කියා දන්පැන් පූජා කරා. මොකද දෙවියන්ට බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයාට දින 15ක් තිස්සේ දානීය පූජා කරන්න ලැබුණේම සීවලී මහරහතන් වහන්සේගේ පින නිසායි. ඒ නිසා ගමනට දින 15ක් ගත වුණා. දින 15ක් බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයා කදිර වනයේ වැඩ ඉඳලා ආයෙමත් ආපහු සැවැත් නුවරට පිටත් වෙලා ආවෙත් මහා වනාන්තරයේ මැදින්. ඒ එනකොටත් බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයාටම දෙවියන් දානීය පූජා කරා සීවලී මහරහතන් වහන්සේගේ ගුණ කියා. අන්නේ ආපු ගමනේ තමයි ඒ ගමන අවසන් කරලා සැවැත් නුවරට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස මැදදී සියලු දෙනා ඉදිරියේ බුදුරජාණන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේට අග්‍රස්ථානයක් පිරිනැමුවා. ඒත දක්කම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් ලාභීනම් යදිදන් සීවලී. මහණෙනි මගේ මේ ශාසනය තුල සිව්පසලාභී භික්ෂූන් වහන්සේලා අතරින් සීවලී මහරහතන් වහන්සේම අග්‍රයි කියලා සීවලී මහරහතන් වහන්සේට සිව්පසලාභී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය පිරිනැමුවේ අන්නේ වනාන්තරේ හරහා ගිය ගමන අවසන් කළ වැඩම කරාට පස්සේ. සීවලී මහරහතන් වහන්සේ බොහෝ කාලයක් වැඩ ඉඳලා උන්වහන්සේ පිරිනිවන් පාවදාලා උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව යම් තැනක සීවලී මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් පවා වැඩ ඉන්නවනම් ඒ සියලු දෙනාටම ඒ ලාභය ලැබෙන බව එදා ඉඳන්ම අද දක්වාම බොහෝ දෙනෙක්ගේ විශ්වාසය පවතිනවා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල සිව්පසලාභී මහරහතන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය ලැබූ ඒ සීවලී මහරහතන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා කියලා අපි හදවතින්ම ඒ මහරහතන් වහන්සේට වන්දනා කරමු. අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම අද දායකත්වයේ බාරගෙන කටයුතු කරන ගාල්ල වඳුරඹ ඉහළ ලේල්වල කසුන් නිවසේ පදිංචි අජන්තා අමරසේකර ධම්මිකා අමරසේකර කසුන් ගොඩවත් ඒ වගේම නිමල් විජේරත්න යන පවුලේ සියලුම ඥාතීන් හැමදෙනාම අද මේ දායකත්වයට සම්බන්ධ වෙනවා. මේ අයගේ අරමුණු අතර සඳහන් වෙන්නේ හදිස්සි රෝගී තත්ත්වයක් නිසා 2016 මාර්තු 3 වෙනි දින අභාව ප්‍රාප්ත වූ අකුරැස්ස වතුයායේ ප්‍රධාන ශේෂ්ත්‍ර නිලධාරීව කටයුතු කළ
නන්දසේන ගොඩවත්ත දයාබර ස්වාමියාට ඒ පියාණන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම මෙවන් අකල් මරණවලට ගොදුරු නොවී උපඋපං ආත්ම භාවල දීර්ඝායු සම්පත්තියම සැලසේවා කියන ප්‍රාර්ථනෙන් ඒ දරුවන් පවුලේ හැම දෙනාමත් නන්දසේන ගොඩවත්ත ඒ මහත්මා සිහිපත් කළ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මිය පරලොවගේ දෙමාපියන් ඥාති සහෝදර සහෝදරියන් ඇතුළු පරම්පරාගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු අතර සඳහන් වෙනවා. එහෙමනම් ඒ පවුලේ ඥාතීන් වගේම ඔබ හැම දෙනා නමින් මිය පරලොවගේ සියලු ඥාතීනු සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අජන්තා අමරසේකර මහත්මිය, ධම්මිකා අමරසේකර මහත්මිය, කසුන් ගොඩවත්ත සහ නිමල් විජේරත්න යන ඒ පුතුන් පවුලේ හැම දෙනාටමත් සුජීවත්ව ඉන්න සියලු දෙනාටමත් ගරු දේශකයන්න් වහන්සේටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනය දායකත්වයෙන් දරන පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. එහෙමනම් මේ හැම දෙනාටමත් නෙත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසීවම හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දෙනාටම උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අපේ ආන්දරනේ අපි සාකච්ඡා ආරම්භ කරමු. දැන් ඔබ වහන්සේ සීවලී මහරහතන් වහන්සේ පිළිබඳව කියපු මේ දේශනාවත් එක්ක බොහෝ දිනාට මේ පින්කම තුලදී අපි වඳින්නේ නැත්නම් මේ ධාතු නමස්කාරය තුලදී අපි නමස්කාර කරන්නේ ගෞරව කරන්නේ දැක බලාගෙන පහන් සංවේගයක් හිතේ ඇති කරගන්නේ ඒ උතුම් වූ මහරහතන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ කේශ ධාතුන් වහන්සේලා කියලා ලොකු හැඟීමක් ඇති වෙනවා. ඇත්තටම හැමදෙරනේ දැන් මේ පින්කම අපි 11 වෙනිදා ආරම්භ කරලා 19 වෙනිදා පොසොන්පුර 15ක පොහොය දවස දක්වා එක දිගට ලංකාව පුරා විවිධ ස්ථාන කේන්ද්‍ර කරගෙන විශේෂයෙන්ම අපේ විහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන තමයි පවත්වන්නට මේ සංවිධානය කරලා තිබෙන්නේ. මෙලෙසින් මේ ධර්ම යාත්‍රාව නැත්නම් මේ ධාතු වන්දනා නමස්කාර පින්කම නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය මෙලෙසින් පවත්වන්නට සූදානම් වන මොහොතේ ධාතුන් වහන්සේ නමක් ලෙසින් අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ වගේම මහරහතන් වහන්සේ ජීවමානව දකින්නට ලැබෙනවා කියන හැඟීම ඇති වෙනව නේද? අපි ඒ පිළිබඳව තියෙන ගෞරවයත් එක්ක අද සාකච්ඡාවට ප්‍රවේශය ගනිමු. ඔව් වරුණ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පූජනීය වතුරුකුමරේ ධම්මරත්න හාමුදුරන් වහන්සේ මම හිතන්නේ අද මේ උතුම් ධර්ම සාකච්ඡාවට උන්වහන්සේත් වැඩම කරා. ඔබ හැම දිනාටම මම හිතන්නේ මේ පොසොන් මාසේන වරුණ. එහෙමයි. එතකොට පොසොන් පුන් පොහොයෙන් අපි මිහිඳු මහරහතන් වහන්සේ ගැන උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරය ගැන අපි කතා කරනවා. එහෙමයි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනි වස් කාලේ ගත කරේ මිහින්තලේ. අද අපි කියන ඔය 8 සැටලෙන් කියලා. ඔව්. එදා පළවෙනි මාසයේ ඇතුළත මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණහලා 60 දෙනමක් සිංහල අය බණහලා රහත් වෙනවා. එහෙමයි. ඒ අය පැවිදි වුණා. ඉන්දියාවෙන් වැඩම කරපු එදා උන්වහන්සේ සමග වැඩම කරපු ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේත් බණ්ඩුක උපාසකතුමත් එදාම පැවිදි කරනවා ඒ වැඩම කරන දවසේ. එතකොට මේ සියලු දෙනාම 68 නමක් මහරහතන් වහන්සේලා මේ 8 සැටලෙන් කියලා හඳුන්වන මේ මිහින්තලේ ආශ්‍රිතව පළවෙනි වස් කාලේ ගත කරා. පළවෙනි වස් කාලේ ගත කරලා මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුරවන්ට කියනවා රජතුමනි අපි දැන් ලංකාවට ඇවිල්ලා බොහෝ කාලයක් ගත වුණා. අපිට අපේ ශාස්ත්‍රඥ වහන්සේව දෑසින් දැක ගන්න බැරි වුණා. බොහෝ කාලෙකින්. අපේ ශාස්ත්‍රඥ වහන්සේට වන්දනා කරගන්න බොහෝ කාලෙකින් බැරි වුණා. ඒ නිසා දඹදිවට යා යුතුයි කියෝ. එහෙමයි. එතකොට රජුරෝ බැලුවා මේ මොකද්ද මේ කියන දේ. උන් මේ මහා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස මේ ඒ වෙනකොට අවුරුදු ගණනාවක් අවුරුදු 200 ගානකට පස්සේ තමයි තුන්වෙනි ධර්ම සංගායනාවත් පවත්වලා මේ මිහිඳු හාමුදුරුවෝ වඩින්නේ. එහෙමයි.
නානෝ ස්වාමීනි ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රූන් වහන්සේ වෙන බුදුරජාන් වහන්සේ දැන් පිරිනිවන් පාල බොහෝ කාලයක්නේ. දැන් කොහොමද එහෙව බුදුරජාන් වහන්සේ දකින්නේ? අන්න එතනදී මිහිඳු මහරහතන් වහන්සේ රජුරවන්ට කියනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා දෑසින් දැකීම බුදුරජාණන් වහන්සේයම දැක්කා හා සමානයි කිව්වා. ඒ ධාතුන් වහන්සේලාට වන්දනාමාන කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි කිව්වා. එහෙම කියනකොටම රජුරවන්ට වැටහුණා මේනම් ඒ ධාතුන් වහන්සේලා ලංකාවට වඩම්මලා ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩමුවාසේම උන්වහන්සේලා වෙනුවෙන් ඒ පුද පූජා සිදු කරන්නට ඕන. ඒ විලකින අනේ ස්වාමීනි එහෙමනම් ඔබ වහන්සේ අපිට උපදෙස් දෙන්න. ඒ පූජනීය ධාතුන් වහන්සේලා ලංකාවට වඩම්මලා දෙන්න. ඒ ධාතුන් වහන්සේලා වෙනුවෙන් මම වෙහෙර විහාර ඉදි කරන්න. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා එහෙමනම් රජතුමනි අද මේ අනුරාධපුර නගරේම දිව්‍ය පුරයක්සේ සරසන්න කියන. එහෙම සරසලා හවස් වරුවේ ඒ මගුල් ඇතුපිට නැගලා පංච තූර්යනාද සහිත පෙරහැරකින් මහමෙවුනා උයනට රජුරුව එන්න කියනවා ධාතුන් වහන්සේලා හවසට වඩමවාගෙන එන්නම් කියලා. එහෙම කියලා රජුරුවන්ට කිව්ව නගරي සරසන්න. රජුරුව ඉක්මනට අමාත්‍යවරු යොදවලා මුළු නගරෙම කොඩි සීසත් දජ පතාක නංවල සුදු වැලි අතුරලා බොහොම ලස්සනට නගරේ දිව්‍ය පුරයක් වගේ සැරසුවා. එහෙම සරසලා රජ්ජුරුව පංච තූර්යනාද සහිත පෙරහැරින් ඒ මාලිගාවෙන් පිටත් වෙනකොටම මිහිඳු මහරහතන් වහන්සේ දා සුමන සාමණේරයන් වහන්සේ කියන්නේත් යුදිමත් මේ ධර්මාශෝක රජ්ජුරුවන්ගේ මුණුපුරා. එතකොට මේ සංගමිත්තාවගේ පුතණුවන්. එතකොට පැවරුවා ඒ වෙනකොට හිටපු 이르දි බල සම්පන්නම කෙනා. ඔබ වහන්සේ කෙලින්ම යන්න කිව්වා දඹදිවට. ගිහිල්ලා ධර්මාශෝක රජ්ජුරුවන්ගෙන් ඉල්ලන්න කිව්වා රජ්ජුරුව ළඟ තියෙන බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා. උන්වහන්සේ දානේ වළඳපු පාත්‍ර ධාතුන් වහන්සේට සර්වඥ ධාතු පුරවලා ඉල්ල ගන්න කිව්වා. ඒ ධාතු සහිත පාත්‍රෙත් අරගෙනම පැමිණිලා ආරක්ෂිත තැනක තැන්පත් කරලා අහසින් වඩින්න කිව්වා තවතිසා දෙව්ලොවට. සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලන්න කිව්වා බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ සිළුමිණි සෑය වැඩ ඉන්නවා. දකුණු දළදා වහන්සේත් වැඩ ඉන්නවා. දළදා වහන්සේට දෙවියන්ට වඳින්න අවස්ථාව දීලා අකුධාතුන් වහන්සේ ඉල්ලගෙන එන්න කිව්වා. එතකොට ওই විදිහට තමයි එදා අකුධාතුන් වහන්සේ වඩම්මලා තූපාරාම චෛත්‍ය හදන්න කාරණා යෙදෙන්නේ. ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලා ධර්මාශෝක රජ්ජුරුවන්ගෙන් ඉල්ලපු වෙලාවේ රජ්ජුරුව බුදුරජාණන් වහන්සේම දානේ වළඳපු පාත්‍රයට මේ සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා දැන් වරුණ හිතන්න පාත්‍රයකට ධාතුන් වහන්සේලා පිරෙව්වා කියලා. පාත්‍රයේ ප්‍රමාණයත් එක්ක. එතකොට මොකද බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ක් තිබුණා. මේ බුදු සිරුරේ. එතකොට මේ ධාතුන් වහන්සේලා පාත්‍ර දෙයට පුරවලා රජ්ජුරුව දෙනවා මම දඹදිව යොදුනක් පාසා ධාතු තැන්පත් චෛත්‍ය ඉදි කරා. ඔබ ගිහිල්ලා කියන්න කියනවා දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට ලංකාවේ යොදුනක් පාසා විහෙර විහාර ඉදි කරලා මේ ධාතු තැන්පත් කරන්න. එතකොට වරුණ එදා මේ ධාතු සහිත පාත්‍රය අරගෙන කෙලින්ම ඇවිල්ලා මිහින්තලේ මේ තමයි මේ ධාතු සහිත පාත්‍රයේ තැන්පත් කරලා ලංකාව පුරාම ඒ විහෙර විහාරවලට ධාතුන් වහන්සේලා බෙදලා දීලා විහාරස්ථාන ඉදි කෙරුවා කියලා ඉතිහාසයේ තියෙනවා. එතකොට ඔය විහාර තමයි අද මේ රජමහා විහාර හැටියට පවතින්නේ. එතකොට දැන් අපි මල්වතු අස්කිරි ගත්තත් මේ රජමහා විහාර පරම්පරාවල් වලට අයිති මේ පූජනීය විහාරස්ථානවල අපි රජමහා විහාර කියන්නේ ඒ අතීත රජවරු මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදි කරපු චෛත්‍ය. ඒක ලංකාවට ලැබුණු අශෝක අධිරාජ්‍යයෙන් ඒ ලැබිච්ච ධාතුන් වහන්සේලා ඊට අමතරව ආයි විටින් විට ඒ දඹදිව කැණීම් කරනකොට ලැබිච්ච පූජනීය චෛත්‍ය වලින් ඊළඟට ඒදා රජකම් කරපු රජවරු ඒ මහරහතන් වහන්සේලා ලවා මේ වඩම්ම ගත්ත පූජනීය ඒ ධාතුන් වහන්සේලා. එතකොට මේ ධාතුන් වහන්සේලා අතර අපි ගත්තාම දැන් අපේ පූජනීය වතුරුකුමරේ ධම්මරත්න හාමුදුරන් වහන්සේගේ මේ විහාරස්ථානයේ වැඩ ඉන අස්කිරි විහාර පරපුරට අයිති ඒ ධාතුන් වහන්සේලා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටින ඒ පූජනීය ධාතුන් වහන්සේලා ගත්තාම සර්වඥ කේශ ධාතුන් වහන්සේලා සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා වගේම මම හිතන්නේ මේ මහා පින්කමට නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කමට මහරහතන් වහන්සේලා 14 නමකගේ මහරහත් ධාතුන් වහන්සේලා මේ ගමනේදී මං හිතන්නේ ලංකා භූමියේ මේ නගර ගණනාවක් පසු කරගෙන තිස්ස මහාරාමය කියන්නේ දකුණේ මහා විහාරය. එදා
12000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියේ දකුණේ මහා විහාරයට වඩම්මලා දින 3ක් ඒ පුණ්‍ය භූමියේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න වාසනාව ලැබෙනවා. ඒ නිසා මේ මහා පින්කම අර වරුණ සඳහන් කරා වගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ දැකගත්ත හා සමානයි ධාතුන් වහන්සේලා දෑසින් දැකීම. එහෙමනම් 14 නමක් මහරහතන් වහන්සේලා දෑසින් දැකගත්ත හා සමානයි ඒ මහරහත් ධාතුන් වහන්සේලා දෑසින් දැක ගැනීම. ඒ නිසා ඔබ හැම දිනාට මං හිතන්නේ මේ මහා පින්කම තුළ අපි ගත්තහම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන් මේ පෙරහැරින් බොහොම සද්ධා ගෞරවයෙන් වඩම්මන මේ ධාතු සහිත පෙරහැර ගම්පහ පන්නිපිටිය ඒ වගේම හිඳැල්ල මිරිස්වත්ත වැවුරු කන්නල තිස්ස කියන මේ නගර ගණනාවකදී මම හිතන දින කීපයක්ම ඒ ප්‍රදේශවල සදහැවතුන්ට වන්දනා කරගන්න ලැබෙනවා වගේ මම හිතන මග දෙපස මේ අයට අර එදා නගරේ දිව්‍යපුරයක් සේ සැරසුවා වගේ මිනිස්සුන්ට එන මග දෙපස බෞද්ධ කොඩි වලින් හරි සරසලා මල් අරගෙන පුද පූජාවන් සිදු කරමින් ඒ මග දෙපසට රැස් වෙලා මං හිතන්නේ බොහෝ දිනෙකට අප්‍රමාණ පින් කරගන්න ලැබෙන අවස්ථාවක් මේ. හොඳයි අපි අපේ හාමුදුරුවෝ සඳහන් කළා වගේම විශේෂයෙන්ම 11 වෙනිදා තමයි මේ මහා පින්කම ආරම්භ වෙන්නේ. ගම්පහ කිරිල්ලවල වීරසිංහ පිරිවෙනෙන් තමයි අපි මේ උතුම් කටයුත්ත ආරම්භ කරන්නේ. ඒ උතුම් පුදබිමේ සිට දහවල් සම්බුද්ධ පූජාවෙන් පසු 11 වෙනිදා ඔබට පුළුවන් මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට පසුදා අලුයම දක්වා. ඒ වගේම 12 වෙනිදා පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරයේ මේ ධාතුන් වහන්සේලා වැඩ හිටමින් ඔබට වඳින්නට අවස්ථාව උදා කර දෙනවා. ඊට පස්සේ 13 වෙනිදා රත්නපුර හිදැල්ල ශ්‍රී මහා විහාරය ඔබ දන්නවා අති විශාල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකොට තිබෙන ඉතා රමණීය වූ භූමි භාගයක මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා හිදැල්ල ශ්‍රී මහා විහාරයට රත්නපුරේ 13 වෙනිදාට ඔබට දහවල් සම්බුද්ධ පූජාවෙන් පසුව පසුදා අලුයම දක්වා මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට එන්න කියලා. ඒ වගේම 14 15 කියන දින දෙක තුලදී දෙනියාය මිරිස්වත්ත කියනකොට අර අපේ කැටවල හාමුදුරුවෝ වැඩ ඉන්න මිරිස්වත්ත මතක් වෙනවා. ඒ නිසා මේ මිරිස්වත්ත නෙමෙයි දෙනියාය මිරිස්වත්තේ ශ්‍රී ධර්මාරාම විහාරස්ථ භූමියේ සිට මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඊට පස්සේ 16 වෙනිදා වැවුරු කන්නල රාජමහා විහාරස්ථ භූමියේ සිටත් 17 වෙනිදා සිට 19 වෙනිදා දහවල දක්වා තිස්ස මහාරාම සෑරදුන් අභියස සිට මේ ධාතු වන්දනාව තුලදී ඔබට ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට හැකියාවක් තිබෙනවා. අපි පූජනීය වතුරු කුමරි ධම්මරතන හාමුදුරන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයේ මත තමයි මේ ධාතුන් වහන්සේලා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ සිට වැඩම කරන්නට යෙදෙන්නේ. අපි හාමුදුරනේ දැන් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ, සර්වඥ ධාතුන් වහන්සේ, ඒ වගේම මහරහතන් වහන්සේලා 14 නමකගේ මහරහත් ධාතුන් වහන්සේලා මෙහිදී වැඳ පුදා ගන්නට ලැබෙන නිසාවෙන්ම අපහන්සේ මේ ධාතුන් වහන්සේලාගේ බහාරකරු විදිහට මේ ධාතුන් වහන්සේලා බොහොම ගෞරවයෙන් තේවාවන් සිදු කරමින් රැක බලා ගන්න ස්වාමීන් වහන්සේ නමක් විදිහට මේ ධාතුන් වහන්සේලාගේ තිබෙන වටිනාකමකේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට එන ඇත්තන් ඒ ගෞරවය රැකිය යුතු ආකාරය පිළිබඳ සිහිපත් කළොත් මේ පින්කම ආරම්භ වන තැනදීම අපට හැමදිනාගේම ශ්‍රද්ධාව මතින් සාර්ථක පින්කමක් කරන්න පුළුවන් වේවි. වරුණ සියලු දෙනාට මුතුගු කේශ ධාතුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාද ලැබේවා කියලා ආශිර්වාදනය කරන ප්‍රථමයෙන්ම ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර අපේ ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගෙන් අවසරයි මම හිතන්නේ අපේ ගෞරවනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ මතක් කරා වගේ තෙරුවන් සරණ ගිය සත්පුරුෂ බෞද්ධ පින්වතුන්ට බොහොම සතුටු වෙන්න පුළුවන් මහා සුභාරංචියක් තමයි අද දිනේ net FM රේඩියෝ නාලිකාව ඔස්සේ අපේ බෞද්ධ ජනතාවට ලබා දෙන්නට යෙදුනේ. ඒ අනුව නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරමේ පින්කම සමග ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සිරසේ වැඩ සිටිය අබිනීල අක්බඹර කේශ ධාතුන් වහන්සේලා උන්වහන්සේගේ උතුම් වූ තථාගත ශරීරය දරාගෙන වැඩ සිටිය ශාරීරික ධාතුන් වහන්සේලා සමගින් මේ අනගාരിക සම්බුද්ධ ශාසනය සෝභමාන කරපු ශාක්‍ය පුත්‍රෝ ජින ශ්‍රාවකීන් වහන්සේලා නිකලස් මහරහතන් වහන්සේලා 14 නමකගේ ධාතුන් වහන්සේලා සියසින් දැක බලා වන්දනා කර ගැනීමේ මහා පින්කම
පැවැත්වෙන දිනයන් සහ පැවැත්වෙන ස්ථානයන් පිළිබඳව මහා සුබ ආරංචි අපි දැනුවත් කරන්නට යෙදුණා. විශේෂයෙන් මේ පින්කම අපි අපේ ගෞරවනීය ගරුගමේ ඥානදීප ස්වාමීන් වහන්සේ සමග ගිය අවුරුද්දේ තමයි ආරම්භ කරන්නට යෙදුනේ net FM රේඩියෝ නාලිකාව. ඒ කියන්නේ net රේඩියෝවේ මේ දසවසක කාලය තුල වැඩිම පින්කම් ප්‍රමාණයක් අපත් සමගින් සිදු කරන ඕනෑම පින්කමකට පූර්ණ අනුශාසනා සිදු කරන අපේ ඥානදීප හඳුරු තමයි මේකෙත් මූලාරම්භය අපට ලබා දුන්නේ. ඔව් ඒ නිසා උන්වහන්සේ තමයි මේ පින්කමේ මූලාරම්භය ආරම්භ කරන්න යෙදුනේ. ඒ නිසා විශේෂයෙන් උන්වහන්සේගේ ගෞරවනීය මැදිහත් වීම සහ උන්වහන්සේගේ උපදේශකත්වය ඒ වගේම net FM රේඩියෝ නාලිකාවේ සම්පූර්ණ සත්කාරක දායකත්වයේ මත තමයි මේ මහා දැවැන්ත පින්කම සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ලෞතර අපේ ගෞරවනීය හාමුදුරුව මතක් කරා වගේ වරුණ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් දැක්කයි කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා හා සමානයි. ඒ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පියතිස්ස රජතුමාට ඒ කියන කාරණාව ਸਰව සම්පූර්ණයි ਸਰව සාධාරණයි අනිත් මහරහතන් වහන්සේලා 14 නමටත්. එතකොට මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් දැක බලා වන්දනාමාන කිරීම ජීවමාන බුදුහාමුදුරුවෝ දැක්හා සමාන නම් මහරහතන් වහන්සේලා 14 නමකගේ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරගත්තා කියන්නේ උන්වහන්සේලා ජීවමානව දැක බලා වන්දනා කරගත්තා වගේ. එසේනම් බුදුරජාණන් වහන්සේ ඇතුළු නිකලෙස් මහරහතන් වහන්සේලා 14 නම. මේ 14 නමක වූ මහරහතන් වහන්සේලාගේ විශේෂත්වය තමයි වරුණ විශේෂයෙන්ම අපේ ගලිගොම්මේ ඥානදීප ස්වාමීන් වහන්සේත් මතක් කරා වගේ මේ සම්බුද්ධ ශාසනයේ පහළ වෙච්ච මහා ප්‍රතාපවත් වූ ජින ශ්‍රාවකීන් වහන්සේලා. උන්වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා මහා උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ, අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, රාහුල මහරහතන් වහන්සේ වගේ මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රතාපවත් වූ මහරහතන් වහන්සේලාගේ එකතුවක් තමයි මේ උතුම් වූ ධාතු නමස්කාරමේ පින්කමේදී බුදුරජාණන් වහන්සේ සමග එකම පුෂ්ප මණ්ඩපයේ වැඩ ඉන්නේ නිකලෙස් මහරහතන් වහන්සේලා. එසා මේ ධාතුන් වහන්සේලා වන්දනා කරන ස්ථානයේ ජීවමාන දෙවුරම වගේ. දැන් හම්තුනේ දැන් මේ මහරහතන් වහන්සේලා අතර සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ඒ වගේම කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, අද අපේ හාමුදුරුවෝ දේශනා කරපු ධර්මදේශනාවේ අන්තර්ගත සීවලී මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ, අඟුලිමාල මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, රාහුල මහරහතන් වහන්සේ, නන්ද මහරහතන් වහන්සේ, ඒ වගේම ගවම්පති මහරහතන් වහන්සේ, පුන්න මහරහතන් වහන්සේ, ඒ වගේම උපාලි මහරහතන් වහන්සේ, උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ, මේ උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ අපි මේ බොහොම මේ දුර්ලභව දකින්නට ලැබෙන අවස්ථාවක් අපේ හාමුදුරනේ පිරින්දපච්ච මහරහතන් වහන්සේ මේ වරුණ මේ සමහර මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තියා උන්වහන්සේලාගේ අසිරිමත් වූ මහරහතන් වහන්සේලාගේ නම් පවා අහන්නට දුර්ලභ යුගයක් මේක. පිරින්දපච්ච මහරහතන් වහන්සේ ඊට පස්සේ අපි ගත්තාම ගවම්පති මහරහතන් වහන්සේලා වගේ උතුම් වූ මහා 이르දියක් තිබ මහා යතිවරයන් වහන්සේලාගේ නම් පවා අහන්න දුර්ලභ යුගයකයි උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න අපි මේ අවස්ථාව ලබා දෙන්නේ. ඒ නිසා මේ අවස්ථාව ඉතාම වටිනවා. එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මහා සංඝරෝණත් එක්ක දෙවුරන් හිරේ වැඩ සිටියේ යම්සේද අන්න ඒක සිහියට නගාගෙන මේ විහාරස්ථානවට ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු නිකලෙස් මහරහතන් වහන්සේලා වන්දනා කරගන්න පුළුවන්. ඒ නිසා මේක මං හිතන්නේ ඉතාම වටින දැවැන්ත පින්කමක්. ඒ වගේම තමයි පින්කමට සහභාගී වෙන්නේ හැමදෙනාට බොහෝ කාලයක් සසරේ සැපේ පිරිස පවතින මහා පින්කමක් හැටියට අපිට සිහි කරන්න පුළුවන්. එසා දෙනෙත් ලැබ මහා දුර්ලභ අවස්ථාවක් හැටියට මේ පින්කම අපිට සිහිපත් කරන්න පුළුවන්. එසා අපි හැමදෙනාටම ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රාස්ත්‍ර ගෞරවය උපදවාගෙන ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ශ්‍රාවක සංඝයා කෙරෙහි ගෞරවය උපදවාගෙන තමන් ලැබපු ජීවිතේ ලැබපු මහා දුර්ලභ අවස්ථාවක්සේ සලසලා හැමදෙනාම තුන්සිතම පහදවාගෙන මේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්න පැමිණෙන්න මේ විහාරස්ථානවලට පැමිණෙන්න කියලා අපි ප්‍රථමයෙන්ම හැමදෙනාටම බොහොම මෛත්‍රීතුව ආරාධනා කරනවා. හොඳයි අපි ඔබට ආරාධනා කරනවා අපේ හාමුදුරන් සිහිපත් කළා වගේම 11 වෙනිදා සිට 19 වෙනිදා දක්වා පැවැත්වෙන මේ මහා පින්කමට නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ වටා එක් රාශී වන්නට කියලා නැවත මම සිහිපත් කරනවා 11 වෙනිදා ගම්පහ කිරිල්ලවල වීරසිංහ පිරිවෙනේ පැවැත්වෙන්නේ 11 වෙනිදා කියන සෙනසුරාදා දවසක් මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීම අවස්ථාව ඔබට හිමි වෙන්නේ. එහිදී විශේෂයෙන්ම සෙනසුරාදා දවසක් නිසා රාත්‍රී 7 සිට 9 දක්වා සෙනසුරාදා සිත්නෙත් අසපුව පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් මේ කිරිල්ලවල වීරසිංහ පිරිවෙනේ සිට සජීවීව පවත්වන්නට අපි බලාපොරොත්තු
බලාපොරොත්තු වෙනවා. ඉන්පසු 12 වෙනිදා පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරස්ථානයේ සිට ඔබට ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට හැකියාවක් තිබෙනවා. 13 වෙනිදා රත්නපුර හිදැල්ල ශ්‍රී මහා විහාර භූමි පරිශ්‍රයේ සිට මේ උතුම් කේශ ධාතුන් වහන්සේ, සර්වඥ ධාතුන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න ඔබට පුළුවන්. 14 15 කියන දින දෙක තුලදී දෙනියාය මිරිස්වත්ත ශ්‍රී ධර්මාරාම විහාරස්ථ භූමියේ සිට ඔබට මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න පුළුවන්. එහිදීත් 15 වෙනිදා බදාදා රාත්‍රී 9ට අපේ දක්ෂිනා ධර්මදේශනාව පවත්වන පූජනීය පිටිගල ධම්මවිනීත හාමුදුරන් වහන්සේගේ ධර්මදේශනාව එහිදී සජීවීව පවත්වන්නට නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරන්නට අපි බලාපොරොත්තු වෙන නිසා දෙනියාය මිරිස්වත්ත ශ්‍රී ධර්මාරාම විහාරස්ථ භූමියේ සිට 15 වෙනිදා රාත්‍රියේ ධර්මදේශනාවත් ඔබට ශ්‍රවණය කරන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම 16 වෙනිදා ඓතිහාසික වැවුරු කන්නල රාජමහා විහාරස්ථ භූමියේ සිට මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න පුළුවන්. 17 වෙනිදා දහවල් දක්වා. ඊට පස්සේ 17 වෙනිදා සන්ධ්‍යාවේ සිට විශේෂයෙන්ම 17 වෙනිදා සන්ධ්‍යාවේ විශේෂ පින්කමක් අපි සංවිධානය කරලා තිබෙනවා නෙත් රේඩියෝ ඔස්සේ. මේ නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව පොසොන් මහා රුහුණු මහා පොසොන් පෙරහැරට සමගාමීව මේ පින්කම තුලදී පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් 17 වෙනිදා ඓතිහාසික තිස්ස මහාරාම පුදබිමේ සිටයි මේ පින්කම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සවස පූජාව සිදු කරන්නට පූජනීය ගණේකන්දේ චන්ද්‍රරතන හාමුදුරන් වහන්සේට ඇරයුම් කරලා තිබෙනවා, ආරාධනා කරලා තිබෙනවා. ඉන් වගේම රාත්‍රී 7 සිට ධර්ම දේශනාව පවත්වලා මේ පින්කම සාරවත් පින්කමක් බවට පත් කරවන්නටයි අපේ පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේ වැඩම කරන්නේ. ඒ නිසා 17 වෙනිදා ඓතිහාසික තිස්ස මහාරාම විහාර පරිශ්‍රයට ඒකරාශී වෙන්න කියන ඔබට ආරාධනා කරන ගමන්ම 17 සන්ධ්‍යාවේ සිට 18 වෙනිදා දවස පුරා ඒ වගේම 19 වෙනිදා දහවල් දක්වා ඔබට මේ තිස්ස මහාරාම පුදබිමේ සිට මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න පුළුවන්. ඒ වගේම අපි විශේෂයෙන් සකසපු මේ රථය තුලදී මේ ධාතුන් වහන්සේලා වැඩමවන විශේෂ රන්සිවිගේ ඇතුළත් රථය තුල අපි මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමක් වැඩමවන්නට බලාපොරොත්තු වෙනවා ඓතිහාසික තිස්ස මහාරාමයේ දක්වා. ඒ තිස්ස මහාරාම චෛත්‍යරාජනන් වහන්සේ අභියස තැන්පත් කිරීමේ අපේක්ෂාව ඇතුව ඉතින් මේ උතුම් කටයුතු සියල්ල සිදුවෙන මේ මහා පින්කම වටා ඔබට ඒකරාශී වන්න කියන ආරාධනාවක් සිදු කරමින් අපි කෙටි විරාමයකට යමු වෙලා තවත් අපේ ඥානදීප හාමුදුරන් වහන්සේ වගේම ධම්මරතන හාමුදුරන් වහන්සේ සමග මේ පින්කම පිළිබඳව ඔබට කාරණා පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙනවා. නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කම පිළිබඳව අපි සිහිපත් කරමින් සිටින්නේ. ඥානදීප හාමුදුරනේ දැන් අපේ මේ මහරහතන් වහන්සේලා අතර අර අපේ හාමුදුරුවෝ සිහිපත් කළා වගේම මේ මහරහතන් වහන්සේලා අතර උරුවෙල කාශ්‍යප මහරහතන් වහන්සේ, පිළිඳිවච්ච මහරහතන් වහන්සේ, ගවම්පති මහරහතන් වහන්සේ මේ වගේ නිතර මොන අපිට නිකන් ඇස නොගැටෙන අපිට කියවෙන්නේ නැති වැඩි වශයෙන් අපේ අවධානය යොමු නොවිච්ච මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ මහරහතන් වහන්සේලාගේ වටිනාකම සමාජගත වෙනටත් මේ හොඳ අවස්ථාවක්. ඒ වගේම වරුණ දැන් බලන්න ඔය මහරහතන් වහන්සේලා ඔය තිස්ස මහාරාමයට වඩින මං හිතන්නේ උන්වහන්සේලා ජීවමානව වැඩ ඉන්නේ නැද්දිත් වැඩියා. එහෙමයි. බලන්න කැලණියට වැඩම කරපු මහරහතන් වහන්සේලාගේ නාම ලේඛනී තියෙනවා. ඒ මහාවංශේ තියෙනවා, ඉතිහාසයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමග 500ක් මහරහතන් වහන්සේලා කැලණියට වඩිනවා. ඒ වැඩම කරපු මහරහතන් වහන්සේලා අතර සරියුත් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රධාන, අර 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර බොහෝ මහරහතන් වහන්සේලා ඒ නාම ලේඛනයේ ඇතුළත්. එතකොට උන්වහන්සේලා කැලණියට වැඩම කරලා ඔය 12 මස් ස්ථාන අතර තියෙනවා තිස්ස මහා විහාරච්ච. තිස්ස මහා විහාරයටත් වැඩියා. එතකොට ඒ වැඩම කරපු මහරහතන් වහන්සේලා තමයි ආයෙමත් අපේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ ඉඳන් උන්වහන්සේලා මේ ලංකා භූමිය හරහා ආයෙමත් දකුණේ මහා විහාරයට වඩිනා වගේ ගමන. ඊළඟට කෙනෙකුට දැන් සමහර පව්කාරයෝ ඉන්නවනේ වරුණේනේ. හිතෙන්න බල මේ ගම් වතුර ගලලා මේ මිනිස්සු මේ නාය ගිහිල්ලා ඉතින් මේ ASCII මේ ධාතුන් වහන්සේලා වඩම්මලා මෙහෙම හිතනා ඉන්න පුළුවන්. ඇත්තෙම අපිට මේ වෙලාවේ කරන්න තියෙන්නේ මේවම තමයි. දෙවියන්ගේ ආශිර්වාද රැකවරණේ ලබා ගන්න සියලු දෙනාට මේ මහරහතන් වහන්සේලාගේ තුනුරුවන්ගේ පිහිට ආශිර්වාද ඇත්තෙම මේ ධර්මය දැන් අපි ගිය වැඩසටහනේ කතා කරේ මේවා බොහෝ වෙලාවට මේ විපත්වලටත් මුල් වෙන්නේ මිනිස්සුන්ගේ ද්වේෂය, වෛරය, අකුසල් බලවත් වෙනවා. මිනිස්සු තුල සද්ධාව ඇති කරවලා බුද්ධාලම්බන ප්‍රීතිය, සතුට ඇති කරවන්නට ඕන. දැන් ওই ගවම්පති මහරහතන් වහන්සේ උන්වහන්සේ සරබූ නදියේ විශාල ජල පහරක් 이르දීන් කන්දක් වගේ නවත්තපු 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නම. ඒ දේශනාවේ තියෙනවා සරබූ නදියේ එදා ඒ ආරාමේ වැඩම කරපු බොහෝ ආගන්තුක භික්ෂුන් වහන්සේලා වැඩියා. උන්වහන්සේලාට කුටි සෙනසුන් ඉඩ නැහැ.
එදා මේ ගංගාවේ ගම් ඉවුර අයින දිගට භික්ෂුන් වහන්සේලාට ආසන පනවලා තිබුණ එකෙන් ඈ නිදාගන්න එලිමහනේ උන්වහන්සේලා ගම් ඉවුරේ නිදාගත්තා බොහෝ භික්ෂුන් වහන්සේලා. මහා රාත්‍රී විශාල ජල කඳක් මේ ඈත ඉඳන් මේ ගඟේ විශාල ජල කඳක් එන්න පටන් ගත්තා. අර පුංචි භික්ෂුන් වහන්සේලා සාමණේර ස්වාමීන් වහන්සේලා සමහරු බයෙන් තැතිගෙන සමහරු ජල කඳට හසු වෙලා යනකොට උන්වහන්සේලා අනේ අපිව බේර ගන්න කියලා සමහර භික්ෂුන් වහන්සේලා පොඩි හාමුදුරුවෝ කෑ ගහනකොට ගවම්පති මහරහතන් වහන්සේ එතනට වැඩම කළ උන්වහන්සේ බොහොම 이르දි බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේගේ ශ්‍රී හස්තය අර ජල කඳට දිගු කරලා අදිෂ්ඨාන කරනකොට විශාල ජල කඳ කන්දක් වගේ නතර වුණා කියන එතනම. එතකොට ඒ වගේ මහ විශාල ජල කඳකින් විශාල විනාශයක් වෙන්න තිබ්බ මේ ගම් වතුරක් ඒ සැනින් නවත්තපු මහා 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් තමයි ගවම්පති මහරහතන් වහන්සේ. ඉතින් ඒ මහරහතන් වහන්සේත් මේ ගමනට වඩිනවා. ඒ නිසා මම හිතන්නේ මේ පහුගිය කාලේ ඇතුළත තිබුණු ගම් වතුර තත්ත්වය නිසා ඔය කියව ආකාරයේම අසරණු ජනතාවක් ඉන්නවා. ඇත්තෙම අපිට මේ ධර්මයේ පිහිට හැරෙන්න ඉතින් වෙන මොන පිහිටක්ද? එහෙමයි. දැන් ඕකට වග කියන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ කිව්වා නම් මේ සියල්ල මගේ කැමැත්තටයි වෙන්නේ. අන්න එහෙනම් කවුද වැරදිකාරයා? නගම් වතුරට නායයන් වලට බුදුරජාණන් වහන්සේගේ පැත්තට දාන්න පුළුවන්. ඇයි මේ වගේ අපරාධ කරේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම දෙයක් නැහැ. ඒ නිසා මේවා ඍතු නියාම හැටියට මේ ස්වභාව ධර්මයත් එක්ක හැබැයි බුදුරජාණන් වහන්සේ පින අපි ගුණ ධර්ම පුරනකොට පින්දහම් කරනකොට ඒ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය අපිට ලැබෙනකොට බොහෝ දෙවියන්ගේ ආශිර්වාද අපිට ලැබෙනකොට මේ ස්වභාව ධර්මයට පවා බලපෑම් කළ හැකි දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් අපිට මහා පිහිටක් ලබන්න අපි දන්නවනේ අදටත් මහනුවර දළදා වහන්සේ එළියට වඩම්මනකොට මහා වැසි ඇදහැලින නගරේ පිරිසිදු භාවයට පත් වෙනවා. ඉතින් මේ ආශ්චර්යමත් දේවල් අදටත් සිදු වෙනවා. ඉතින් ඒ නිසා අස්කිරි විහාර පරපුරට අයිති අපේ පූජනීය ධම්මරත්න හාමුදුරන් වහන්සේ ළඟ වැඩ ඉන්න උන්වහන්සේ බොහොම ගෞරවයෙන් ඒ පුද සත්කාර කරමින් බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කරමින් ඒ පුද පූජා කරමින් බොහෝ ගෞරවයෙන් වැඩ ඉන්න මේ මහරහතන් වහන්සේලා අතර ඇත්තෙම මීට වඩා බොහෝ මහරහතන් වහන්සේලාගේ ඒ ධාතුන් වහන්සේලා උන්වහන්සේ ළඟ ඒ විහාරස්ථානයේ වැඩ ඉන්නවා. ඒ වගේම ලංකාවේ බොහෝ විහෙර විහාරස්ථාන පූජනීය පුණ්‍ය භූමි පූජනීය චෛත්‍යවලට උන්වහන්සේගෙම ධාතුන් වහන්සේලා ලබාගෙන තැන්පත් කරපු පූජනීය චෛත්‍ය රැසක් අද ලංකාවේ බොහෝ විහාරස්ථානවල ඒ චෛත්‍ය ඉදි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි පූජනීය පුණ්‍ය භූමියකින් නෙල්ලිගල ශාක්‍ය සිංහ චෛත්‍ය රාජානන් වහන්සේ ගත්තත් පූජනීය ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ ඉන්න චෛත්‍යයක්. එවැනි පිම්බිමකින් තමයි මේ ධාතු නමස්කාර මහා පින්කමට මේ උතුම් ධාතුන් වහන්සේලා වඩම්මගෙන මේ වැඩම කරන්නේ. හොඳයි මම හිතන්නේ ඔබ වහන්සේ සඳහන් කළා වගේම මේ අපි සඳහන් කරන 14 නමක් වූ මහරහතන් වහන්සේලා වගේම සම්බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන්ගේ ජීවකේශ ධාතුන් වහන්සේ හරි විශේෂය. ඒ වගේම උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා අස්ති ධාතුන් වහන්සේලා සහ මේ නම් ඇතුළත් මහරහතන් වහන්සේලාට අමතරව තව බොහෝ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඒ පුදබිමේ වැඩ හිඳිනවා කියන කාරණේ සිහිපත් වෙනකොටම ධම්මරතන හාමුදුරන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට තමයි මේ වන විට ධාතු මන්දිරය ඉදි කරමින් පවතින්නේ. ඉතින් මේ කටයුත්තටත් අපි බොහොම ලෙන්ගතු සිතින් බොහොම ගෞරව සිතින් මෙත් සිතින් අපේ ශ්‍රාවක පින්නතුන්ට ආරාධනා කළා. පහුගිය කාලෙම අපි නැවතත් ඔබට සිහිපත් කරනවා උන්වහන්සේ මේ පුද සත්කාර කරන මහා රහත් ධාතුන් වහන්සේලා වගේම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලාට ඔබේ ගෞරවයත් ඒ ආකාරයෙන්ම තියෙන නිසා ඒ කටයුත්තේදී උන්වහන්සේ සමග අත්වැල් බැඳගෙන ඉක්මනින්ම මේ ධාතු මන්දිරය ඉදි කරන්නට ඔබේ සහාය දෙන්න කියන කාරණාවත් මේ අවස්ථාවේම සිහිපත් කරනවා. දුරකථන අංකයත් කියලම ඒ සඳහා සහාය දක්වන්නට කැමැති ඇත්තෝ බොහොමයක් ඉන්න නිසා අපේ හාමුදුරන් වහන්සේ වෙත යොමු වෙන බලාපොරොත්තු වෙනවා. ඔබ මේ දුරකථන අංකය ලියා ගන්න 0111 73 73 73 0 73 කියන දුරකථන අංකයෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අමතලා ඒ කටයුත්තට එකතු වෙන්න පුළුවන්. අපේ ධම්මරත්න හාමුදුරනේ දැන් මේ ධාතුන් වහන්සේලා වඩමවන මේ ගමන තුලදී ඇත්තටම අපි බොහොම මේ ගෞරවනීය ආකාරයෙන් මේ කටයුත්ත සිදු කරන්නේ. එහිදී විශේෂයෙන්ම ඔබ වහන්සේ විසින් දහවල් සම්බුද්ධ පූජාව, ඒ වගේම හවස මේ අෂ්ටපාන චතුමදුර පූජාව, ඒ තේවාවල් වතාවත් ඒ ආකාරයෙන්ම සිදු කරන්නට නියමිත නිසා මේ අහගෙන ඉන්න පින්වතුන්ටත් යම් ආකාරයකට කැමැත්තක් ඇති වෙන්නට පුළුවන්. මේවා දැක බලාගෙන මේ පුද සත්කාර වලට එකතු වෙන්නට. ඒ නිසා මෙහි තිබෙන ගැඹීර බව නැත්නම් මේවා තිබෙන මේ වත්පිළිවෙත් සිදු කිරීමේ වටිනාකමත් එක්ක මේ ධාතුන් වහන්සේලා පිළිබඳව සිහිපත් කරන තවත් වඩාත් වැදගත් වේවි. මොකද මේ සෑම ස්ථානයකදීම ගම්පහ කිරිල්ලවල
වීරසිංහ පිරිවෙනේදී, ඒ වගේම පන්නිපිටිය දෙපානම සිරි ධම්මින්ද විහාරයේදී, ඒ වගේම රත්නපුර හිදැල්ල ශ්‍රී මහා විහාරයේදී, ඒ වගේම දෙනියාය මිරිස්වත්ත ශ්‍රී ධර්මාරාම විහාරයේදී, ඒ වගේම වැවුරු කන්නල රාජමහා විහාරස්ථ භූමියේදී, තිස්ස මහාරාමයේදී මේ හැමතැනදීම මේ ආකාරයේ මේ කටයුත්ත මේ වත්පිළිවෙත එලෙසින්ම සිදු වෙනවා. ඒ විශේෂයෙන්ම ඔබ වහන්සේ සමගින් මේ කටයුතු වලට නිරන්තරයෙන්ම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මේ කටයුතු සිදු කරන අපේ පූජනීය සුමන හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය කුසල මේ හාමුදුරන් වහන්සේ ඇතුළු හාමුදුරන් වහන්සේලාගේ ගම්පලාතුළු උන්වහන්සේලාගේ මූලික විහාරස්ථානයට ගිහිල්ලත් මේ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ හැම කටයුත්තක් තුළම තියෙන ශ්‍රද්ධාව ගෞරවය අපි ඒ පිළිබඳව සිහිපත් කරොත් වඩාත් වැදගත්. ගෞරවණීය විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕන මේ රටේ මීට අවුරුදු 5කට කලින් ධාතු එක්සිබිෂන් තමයි තිබ්බේ. ධාතු ප්‍රදර්ශන තිබ්බේ. ඉතින් ඒ ප්‍රදර්ශන තියෙන සංස්කෘතියේදී අපි මාධ්‍යත් එක්ක බොහෝ පිරිස් එක්ක එකතු වෙලා මේ ධාතු ප්‍රදර්ශනය කියන සංස්කෘතිය අයින් කරලා ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවක්, මේක වන්දනාවක් කරන්නට, මේක නමස්කාරයක් කරන්නට අපි බොහෝ වෙහෙස ගත්තා. ඒක ප්‍රතිඵලයක් හැටියට මම හිතන්නේ අද බොහෝ සෙයින් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කියන වචනේවත් භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ධාතුන් වහන්සේලා වන්දනාව, ධාතුන් වහන්සේලාට අප උපස්ථාන ගන්න මේ ධාතුන් වහන්සේලාගේ නම් අපි මේ ලොවට විවර කරා වගේම තමයි මේ ධාතුන් වහන්සේලාට මෑත කාලේ ස්වාමින් වහන්සේලා හැටියට මේ ධාතුන් වහන්සේලා වන්දනාවේ ආනිසංස, ධාතුන් වහන්සේලාගේ ඉතිහාස කතා විවරණ වලට මම හිතන්නේ මහා සාධාරණීකරණයක් කරපු චරිතයක් තමයි අපේ ගලිගොම්බේ ඥානදීප හාමුදුරුවෝ. උන්වහන්සේගේ ධර්මදේශනත් එක්ක මේ ධාතුන් වහන්සේලා කෙරෙහි අපේ net ශ්‍රාවක පිරිස ආදී ශ්‍රාවක පිරිසත් උන්වහන්සේගෙන් ධර්මය අහන පිරිසත් මහා ශ්‍රද්ධාවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා අපි දන්නවා මේ ධාතුන් වහන්සේලා වන්දනාවට පැමිණෙන්නේ ඊටාම ශ්‍රද්ධාවෙන්, ධාතුන් වහන්සේලාගේ වන්දනාවේ ආනිසංසය දන්න අපේ ගෞරවනීය ගලිගොම්බේ ඥානදීප හාමුදුරුවන්ගේ බණ අහපු ඒක ප්‍රතිඵල දන්න පිනේ තියෙන මහත්ඵල මහානිසංසභාවය අර්ථයෙන්ම අවබෝධ කරගත්ත පිරිසක් මේකට සහභාගී වෙන්නේ. ඒ වගේම හාමුදුරනේ මට ඔතනදීම අවස්ථාව දෙන්න. දැන් අපි ධර්මදක්ෂිනා ධර්මදේශනාවේ, ඒ කියන්නේ රාත්‍රී 9 ධර්මදේශනා මාලාවේදී ඊළඟ සතිය තුලදීම මේ මහරහතන් වහන්සේලා පිළිබඳ චරිත කතාවන් තමයි දේශනාව තුලදී විග්‍රහ කර දෙන්නේ. අපේ හාමුදුරන් වහන්සේ ඊළඟ සතිය තුලදී බක්කුල මහරහතන් වහන්සේ පිළිබඳව සිහිපත් කරනවා. දැන් මේ හැම දේශනාවක් තුලදීමත් මේ මහරහතන් වහන්සේලාට තිබෙන ගෞරවය තවත් වැඩි වේවි. ඔව් වරුණ, දැන් ඊයේ වරුණයි මයි දෙන්නම මේ පන්සල් ඔක්කොගේම ඇවිද්දා. ඔක්කොගේම කිව්වේ ගල්ගෙම ඥානදීප හාමුදුරුවෝ ගෙනලා ධාතුන් වහන්සේලා වන්දනාව ගැන, ධාතුන් වහන්සේලා ගැන බණක් කියලා දෙන්න. ඉතින් ඒ වගේ හැමෝම හරි ශ්‍රද්ධාවෙන් ඉන්නේ. ඉතින් විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕනේ මේ ධාතුන් වහන්සේලා වන්දනාවේදී අපි ඊටාම ශ්‍රද්ධාවෙන්, මම දන්නවා මම අවබෝධ කරන net FM නාලිකාවක් හැටියට මේ නාලිකාවේ ඉන්න හැමදෙනාම, සේවක මණ්ඩලයේ හැමදෙනාමත්, අපේ කළමනාකරන අධ්‍යක්ෂකතුමන් ඇතුළේ හැමදෙනාමත් බොහොම ශ්‍රද්ධාවෙන් පින්කමක් හැටියට තමයි සූදානම් වෙන්නේ. ඒ වගේම අපි මේ විහාරස්ථාන වලට අද ගියාට පස්සේ වරුණ අපිට තේරිච්ච එක තමයි ස්වාමින් වහන්සේලා වුණත් ඊටාම යහුසුලුව දැන් තමන්ගේ විහාරස්ථානයේ ගෞතම බුදුහාමුදුරුවෝ වඩිනවා. නිකලස් මහරහතන් වහන්සේලා වඩිනවා. බුදුහාමුදුරුවන්ට වැඩ ඉන්න පුළුවන් විදිහට සේනාසන පනවනවා වගේ උන්වහන්සේලාට මණ්ඩප හදන්න බොහෝ සෙයින් වෙහෙසෙනවා. උන්වහන්සේලා පෙර ගමන් ඇවිල්ලා පිළිඅරගෙන විහාරස්ථානට වැඩම කරගෙන ගිහිල්ලා මහා ගෞරවයෙන් වැඩම කරගෙන ගිහිල්ලා ඒ විහාරස්ථානවල වඩා හිඳවලා උන්වහන්සේලාට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ලබා දෙන්න ගිලම්පස පූජාවන්, සම්බුද්ධ පූජාවන් පූජා කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම මේ සම්බුද්ධ මේ ධාතුන් වහන්සේලා වන්දනාවේදී අපි ඒ ධාතුන් වහන්සේලා උදෙසා පවත්වන පූජාවන්, පුද පූජාවන් අපි තාම අග්‍ර විදියට පූජාවන් පවත සූදානම් කරලා තිබෙනවා. ඒ හැම අවස්ථාවකදී දෙතිස් මහා ව්‍යංජන වලින් යුක්ත මහා රාජකීය සම්බුද්ධ පූජාවන්. ඒ වගේම සෑම දවසකදීම සන්දායාමේදී අෂ්ටපාන පූජාවන්, ගිලම්පස පූජාවන්, චතුමදුර පූජාවන්, බෙහෙත් පූජාවන්, ඇල්පැන් පූජාවන්, උණුපැන් පූජාවන්, දහත් පූජාවන්, සෝදමල් පූජාවන්, සෝද දුන් පූජාවන්, පහන් පූජාවන් ආදී මේ හැම පූජාවක්ම පවත්වමින් තමයි අපි මේ පූජාව කරන්නේ. විශේෂයෙන් මේ ධාතුන් වහන්සේලා වන්දනාව කරන මේ පිරිත් මේ ධාතු මණ්ඩපේ හැම දෙයක්ම මේ වන්දනාවට සහභාගී වෙන හැම දෙනාගේම ශ්‍රද්ධාව වෙන විදිහටම අපි සංවිධානය කරලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ආරාධනා කරනවා ඔබ හැම දෙනාට මේ පින්කම සඳහා අපිත් එක්ක එකතු වෙන්න. විශේෂයෙන් අපි සිහිපත් කරනවා අපේ ගම්පහ කිරිල්ලවල වීරසිංහ පිරිවෙනේදී තමයි ප්‍රථම දිනේදී මේ ධාතුන් වහන්සේලා වන්දනාව ආරම්භ කරන්නේ. ලබන සෙනසුරාදා. ලබන සෙනසුරාදා දිනේදී විශේෂයෙන්ම අපේ හැමෝම අපි සිහිපත් කරමු දහවල් 11 වෙනිදා දහවල් සම්බුද්ධ පූජාවෙන් පසුව තමයි මේ ධාතු මහජන වන්දනාව ආරම්භ කරන්නේ. සම්බුද්ධ පූජාවන් අනතුරු. ඒ වගේම පන්නිපිටිය ධම්මින්ද ශ්‍රී ධම්මින්ද මහා
විහාරයේදී මං හිතන්නේ 12 වෙනිදා දහවල් සම්බුදු පූජාවෙන් අනතුරුව මේ ධාතුන් වහන්සේලාගේ පසුදා උදෑසන දක්වාම පසුදා උදෑසන 6 දක්වාම අලියොම 5 දක්වාම මේ ධාතුන් වහන්සේලා වන්දනාව පවත්වනවා. ඒ වගේම තමයි රත්නපුරේ හිදල්ලෙන් ශ්‍රී මහා විහාරේ මේ මෑත ඉතිහාසයේදී මේ සම්බුද්ධ ශාසනයට මේ ඊටාම දර්ශනීය මහා සම්බුද්ධ ප්‍රතිමාවක් දායාද කර අපේ සමාධි ප්‍රතිමාව ශ්‍රී ශාක්‍ය සිංහ සමාධි ප්‍රතිමාව. ඔව් ශාක්‍ය සිංහ අපේ ගෞරවනීය අර ඔබ වහන්සේ කියපු අපූර්ව කාරණාවක් තියෙන අපේ ඥානදීප හඳුනන්නේ දැන් මේ වගේ විහෙර විහාරස්ථාන මේ වගේ දේවල් ඉදි කරන මේ සම්බුද්ධ ප්‍රතිමාය චෛත්‍යරාජයන් වහන්සේ ඉදි කරාට පස්සේ ධම්මරතන හාමුදුරුවෝ සම්බන්ධ වෙනවා මේ කටයුතු වලට. ඒ තමයි ධාතුන් වහන්සේලා වඩම්මලා. ඒක හරි විශේෂ දෙයක්. ඔව් ඇත්තටම මං හිතන්නේ බොහෝ තැන්වල දැනට අපිට වුණත් බොහෝ ස්වාමීන් වහන්සේලා චෛත්‍ය ඉදි කරගෙන යන විශාල බුද්ධ ප්‍රතිමා නෙලාගෙන යන ස්වාමීන් වහන්සේලා අපිත් බණට ගියාම කියනවා මේ අර යටිහිලගල හාමුදුරුවනේ ඔබ වහන්සේ එක්ක හිතවත් නිසා අපිට ධාතුන් වහන්සේ නමක් වඩම්මලා දෙන්න. හැබැයි වරුණ ඒ ස්වාමීන් වහන්සේලාට බොහෝ ගෞරවයක් තියෙනවා. එහෙමයි. අනේ අපිට දැන් අපි ගියාමත් කියන අනේ අපේ චෛත්‍ය රාජයන් වහන්සේටත් ඒ ධාතුන් වහන්සේලා වැඩැම්මුවේ මේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන් අපේ ධම්මරතන හාමුදුරන් වහන්සේගෙන් තමයි ධාතුන් වහන්සේලා වඩම්මගෙන ආවේ. මොකද කාටවත් සැක නැහැ. ඒ නිසා ඒ නිසැක පූජනීය සර්වඥ ධාතුන් වහන්සේලා මහරහත් ධාතුන් වහන්සේලා අස්කිරි විහාර පරපුරට අයිති ඒ පූජනීය ධාතුන් වහන්සේලා නෙල්ලිගල ඒ පූජනීය පුදබිමේ වැඩ ඉන්නවා කියන එක සියලු දෙනා මං හිතන අවිවාදයෙන් පිළිගන්න කාරණයක්. මම හිතන අවසාන වශයෙන් අපේ මේ පූජනීය කැටවල හේමාලෝක හාමුදුරුවොත් ගිය සතියේදී අපේ හාමුදුරන්ට ආමන්ත්‍රණය කළා ඒ සම්බන්ධව උන්වහන්සේගේ අර වීදුරු චෛත්‍ය රාජයන් වහන්සේටත් ධාතුන් වහන්සේලා ලබා ගන්නට. ඉතින් බොහොම ගෞරවයක් ඔබ වහන්සේ මේ සමාජයේ ගොඩනගලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ කෙරෙහි ඒ වගේම මහරහත් ධාතුන් වහන්සේ කෙරෙහි. ඔව් වරුණ ඒක ඊටාම අපි ශ්‍රද්ධාවෙන් කරපු දෙයක්. මේ ධාතු කෝලාහලයේ වර්තමානයේ මේ සම්බුද්ධ ශාසනය ඉදි කරන්නට අපි බොහෝසෙයින් වෙහෙසුණා. සමහර ඔය අතරේ අපිට හම්බ වෙන අපේ හාමුදුරුවෝ සාක්ෂිදර මේ ධාතුන් වහන්සේලා වැඩම කරන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ පිනට හම්බුණා වගේ තියාගෙන ඉන්න මිනිස්සුත් නැතුවම නෙවෙයි. මේ එහෙම මිනිස්සුත් ඉන්නවා. ඉතින් මේ හිදල්ලන ශ්‍රී මහා විහාර ශාක්‍යසිංහ සම්බුද්ධ ප්‍රතිමාවේ සිරස තැන්පත් කරලා තියෙන්නේ නෙල්ලිගලින් වැඩම කරපු කේශ ධාතුන් වහන්සේලා කීප නම. ඉතින් ඒක නිසාම තමයි මම හිතන්නේ ධාතුන් වහන්සේලා වන්දනාව අපි එතෙන්ට යොදාගත්තේ. ඉතින් ඒ වගේ තමයි මිරිසාසසී ධර්මාරාම විහාරේ අපි ඊයේ සන්දායාමේදී සහභාගී වුණා. විශේෂයෙන්ම දෙනියායේ මිරිසාසසී ධර්මාරාම විහාරේ දායක සභාව ඉතාම යහුසුළු වෙලා මේ පින්කම සඳහා සූදානම් වෙනවා. අපි මේ දෙනියායට යන්නේ මේ ප්‍රදේශයේ වරුණ අපිට මතක් කරා මේ වගේ ධාතුන් වහන්සේලා වන්දනාවක් ඉතිහාසයේ මේ පළාතේ සිද්ධ වෙලා නැහැ කියලා ඒ පිරිස අපිට සිහි කරා. ඒ වගේම net රේඩියෝවේ වැඩිම ශ්‍රාවක පිරිසක් ඉන්න ප්‍රදේශයක් දෙනියාය. ඒ නිසා ඔවුන්ට සාධාරණයක් කරන්නත් අපි තීරණය කරා. ඒ වගේම තමයි අපේ යටිරේ රජමහා විහාරයේ විහාරවාසී අපේ විල්පිට සුමන ධම්ම පොඩි හාමුදුරුවෝ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී අපේ විල්පිට කුසල ධම්ම පොඩි හාමුදුරුවන්ගේ විහාරස්ථානයේ උන්වහන්සේලා පැවිදි වෙච්ච විහාරස්ථානයේ මේ ධාතුන් වහන්සේලාට විශාල සේවාවක් කරන ධාතුන් වහන්සේලාට අපෝපස්ථාන පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙන්නගේ පන්සල. ඉතින් උන්වහන්සේලා දෙන්නගේ ඉල්ලීමත් එක්ක තමයි අපි විශේෂයෙන් දෙනියායට බොහෝ දුර කතරක් ගෙවාගෙන යන්නේ. එහෙමයි. ඒ වගේම තමයි වැවුරු කන්නල රාජමහා විහාරය. අද දවසේදී අපි සහභාගී වුණා. විශේෂයෙන්ම ඓතිහාසික දකුණේ තියෙන ඓතිහාසික පුදබිම ප්‍රෞಢ ඉතිහාසයකට නෑදාකම් කියන ඒ වගේම ප්‍රෞಢත්වයේ විදාහපාන ප්‍රතිමූර්තීන්ගෙන් යුක්ත විහාරස්ථාන තමයි වැවුරු කන්නල විහාරස්ථානයේ වරුණ මම ඒක ගොඩක් අවබෝධ කරගත්තේ අද. මම හිතන්නේ මේක හරිම සාධාරණ ඒ වැවුරු කන්නල ඓතිහාසික රාජපූජ්‍යිත විහාර ගෘහයේදී මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා වන්දනාව රාජසිංහ රජතුමා කාලේ ඉදිවුණ ඒ මහනුවර යුගයට අයිති විහාරයක්. ඒ නිසා දකුණේ බොහෝ දෙනෙක්ගේ සතසිත නිවන විහාරස්ථානයක් බවට පත් වෙලා තියෙන විහාරස්ථානේ. ඒ වගේම තමයි මේ මහා පිංකමේ මෞලි මංගල්‍ය සිද්ධ වෙන්නේ ඓතිහාසික රුහුණු තිස්ස මහා විහාරයේදී. දකුණේ මහා විහාරේ මේ විහාරය තමයි මේ මහා පිංකමේ මෞලි මංගල්‍ය සිද්ධ වෙන්නේ. විශේෂයෙන් මේ පිංකමේදී දවස් 17 වෙනිදා සිට 19 වෙනිදා දහවල දක්වාම එක දිගට මේ දකුණේ ඉන්න පින්වත්තුන්ට මේ ධාතුන් වහන්සේලා වන්දනාවට අවශ්‍ය පසුබිම ලබා දෙනවා. ඒ වගේම අපේ මේ ධාතුන් වහන්සේලා වන්දනාව හරි වැදගත් එක පැත්තකින්. මේ 17 වෙනිදා ඉඳන් පැවැතෙන ධර්ම මේ ධාතුන් වහන්සේලා වන්දනාවේදී වරුණ අපේ ගල්ගෙම ඥානදීප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් තියෙනවා. ඒකට පින වගේම කුසල රැස් කර ගන්නත් අවශ්‍ය පසුබිම දෙයක් තියෙනවා. මට මේ බොහොම සතුට දැනෙන්නේ ධාතුන් වහන්සේලා පිළිබඳ තියෙන අවදිමත් සිතක් ගොඩනගන්නට මාධ්‍ය ඇසුරේ මනා දායකත්වයක් එහෙම නැත්නම් පෙරටුගාමීව
ඒ ගමන ගිය අපේ පූජනීය ගලිකම ඥානදීප හඳුරන් වහන්සේගේ අනුශාසනා මතින් බොහෝ පිරිසක් මේ ධාතුන් වහන්සේලා පිළිබඳ දැනුවත් වුණා. ගෞරවය වැඩි දියුණු කරගත්තා. ඒ වගේම ඒ ප්‍රායෝගිකරණයට ලක් කරමින් ධාතුන් වහන්සේලාට අපරිමිත ගෞරවයකින් යුක්තව ඒ වතාවත් පොද සත්කාර කරමින් සිටින අනාගතයේදී සිදු කරන ඒ වගේම ධාතුන් වහන්සේලා රැක බලා ගනිමින් මේ සමාජයට මිත්‍යා දෘෂ්ටියෙන් සම්මාදිට්ඨියට එන්නට මාර්ගය විවර කර දෙන පූජනීය වතුරුකුමරි ධම්මරතන හාමුදුරන් වහන්සේ මේ කටයුත්තට එකතු වෙලා ඉන්න. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේලා සියලු දෙනාගේම පූර්ණ දායකත්වයෙන් එත් රේඩියෝවත් එක්ක එකතු වෙලා මේ කටයුත්තේදී අපට බොහොම සාධාරණව ඉටු කරන්නට හැකියාවක් ලැබිලා තිබෙනවා. එහිදී විශේෂයෙන් තවත් සිහිපත් කරන්නට ඕන 11 වෙනිදා සන්ධ්‍යාවේ කියන්නේ සෙනසුරාදා රෑ 7 ඉඳලා 9 දක්වා පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ කිරිල්ලවල වීරසිංහ පිරිවෙනට වඩිනවා ධර්මදේශනා ධර්ම සාකච්ඡාවට. ඒ වගේම 15 වෙනිදා දෙනියාය මිරිස්වත්ත ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ පූජනීය පිටිගල ධම්මවිනීත ස්වාමීන් වහන්සේ වඩිනවා. ඒ වගේම 17 වෙනිදා සන්ධ්‍යාවේ පූජනීය ගණේකන්දේ චන්ද්‍රරත්න හාමුදුරන් වහන්සේගේ ආශිර්වාද පූජාව පවත්වලා පූජනීය අපේ ගලිගම ඥානදීප හාමුදුරන් වහන්සේගේ ධර්මදේශනාව පවත්වලා තමයි මේ 17 වෙනිදා තිස්ස මහා විහාර භූමියේ සිට අපි මේ පින්කම ආරම්භ කරන්නේ. ඉතින් මේ හැම කටයුත්තේදීම මහා සංඝරත්නයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ වගේම උතුම් වූ මහරහතන් වහන්සේලා වෙනුවෙන් මේ කටයුත්ත පෙරටුගාමීව සිදු කරන්නට අප සමග අත්වැල් බැඳ ගැනීම අප ලැබූ ශක්තියක්, අපි ලැබූ ගෞරවයක්, අප ලැබූ වාසනාවක් කොට සැලකමින් අද අපට සමුගන්න කාල වේලාව උදා වෙලා. ඒ නිසා අද දවසේ සමුගන්න මොහොතේත් නැවත බොහොම ගෞරවයෙන් ඔබට සිහිපත් කරනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේත් පෙරදරි කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සමුදාය මේ ලංකාද්වීපයට වැඩමවාගෙන පැමිණි මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ උතුම් බව සිහිපත් කරන පොසොන්පුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන නේත්‍ර අභිවන්දනා මහා ධාතු නමස්කාරය අපි සිදු කරන්නේ මෙවර ලබන 11 වෙනිදා සිට 19 වෙනිදා දක්වා පොසොන්පුර පසළොස්වක පොහොදා දක්වා ඒ උතුම් කටයුත්තට මේ සිහිපත් කරපු ස්ථාන වලට ඒක රාශී වී ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඊට සමගාමීව පොසොන් රුහුණු පොසොන් මහා පෙරහැර දැක බලා ගන්නට ආරාධනා කරනවා. ඒ වගේම ඒ ඉරිදා ඒ කියන්නේ 19 වෙනිදා පොසොන් පොහොදා රාත්‍රියේ පූජනීය ගලිගම ඥානදීප හාමුදුරන් වහන්සේ විශේෂ ජංගම මැදිරියේ සිට සිදු කරන සිත්නෙත් අසපු වැඩසටහන දැක බලා ගන්නට ශ්‍රවණය කරන්නට ඔබට තිස්ස විහාරයට අපි ආරාධනා කරන මේ සියලු කටයුතු සමග අත්වැල් බැඳ ගන්නට ඔබට ආරාධනා කරමින් සැමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් අපේ හාමුදුරන් වහන්සේ පූජනීය ගලිගම ඥානදීප හාමුදුරන් වහන්සේ වතුරුකුමරි ධම්මරතන හාමුදුරන් වහන්සේ තව චිරාත් කාලයක් මේ ශාසනය නංවන්නට මේ උතුම් කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ උතුම් වූ ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඉරිදා සිත්නෙත් අසපුවෙන් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඉරපානේ සඳපානේ නතුමානේ රඳුනානේ කරනේ ගම්ගානේ අතුනානේ පැතුහීනේ සැකනෑනේ දුකනෑනේ සුබහීනේ